කුලක පාඩම කුලක හරි මුලින්ම පුතේ කුලකයක් කියන්නේ මොකක්ද පොඩි කාලේ ඉඳලම දන්නවා කුලකයක් කියන්නේ පුතේ නිශ්චිතවම හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුවක් එහෙම නැත්නම් නිශ්චිතවම වෙන් කළ හැකි නියදියක් කියලාත් කියනවා අපිට හරියටම වෙන් කරගන්න පුළුවන් හරිද උදාහරණ ගත්තොත් සතියේ දවස් ඊළඟට පිරිමි ළමයි ගැහැණු ළමයි ඊළඟට තව ඕන තරම් ප්‍රථමක සංඛ්‍යා සංයුත සංඛ්‍යා ත්‍රිකෝණ සංඛ්‍යා හරියට වෙන් කර ගන්න පුළුවන් ආන් ඒවට කියනවා කුලක නිශ්චිතව වෙන් කළ හැකි නියදියක් එහෙම නැත්නම් හරියටම වෙන් කර ගන්න පුළුවන් සමූහයකට කියනවා කුලකයක් කියලා මුලින්ම පුතේ මුලින්ම දීලා තියෙන එක හයිලයිට් කරගන්න නිශ්චිතවම හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුවක් කුලකයක් ලෙස හැඳින්වේ නිශ්චිතවම හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුවක් කියන එක හයිලයිට් කරගන්න නිශ්චිතවම හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුවක් තමයි කුලකයක් කියලා හඳුන්වන්නේ මේ පොතේ ලියන්න දෙයක් නෑ නෑ ලියන්න ඕනේ නෑ කිසි දෙයක් ලියන්න ඕනේ නෑ ටියුට් එකේමයි පුරව ගන්න තියෙන්නේ හරිද ඕක හයිලයිට් කරගන්න ඊට පස්සේ පුතේ මෙතන ඉඩක් තියලා තියෙනවනේ උදාහරණ ලියන්න අපි උදාහරණ තුනක් ලියමු අංක 1 සතියේ දවස් රෝමි ලක්කම් 2 මේ පැත්තට වෙන්න ලියන්න. ඒ කියන්නේ එකක් මෙහෙට ලියලා එකක් කොහොම දෙවෙනි එක ඉස්සරහින් ලියන්න තුන්වෙනි එක පහලින් ලියන්න. දෙවෙනි එක ඉස්සරහින් ලියන්න. ප්‍රථමක සංඛ්‍යා තුන්වෙනි උදාහරණේ බිංදුවත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා බිංදුවත් 10ත් අතර ඉරට්ටේ සංඛ්‍යා බිංදුවත් 10ත් අතර ඉරට්ටේ සංඛ්‍යා මෙතන ප්‍රථමක සංඛ්‍යා හරි නේද මෙතන සතියේ දවස් මේ දරුවෝ ප්‍රථමක සංඛ්‍යා කිව්වම ප්‍රථමක සංඛ්‍යා ලියලා ඉවරයක් කරන්න බෑ හරිද ඒ තරම් තියෙනවා එතකොට මේකත් කුලකයක් හැබැයි මේ කුලකය ලියලා අවසන් කරන්න බෑ ඒ කියන්නේ අපරිමිතයි මේ වගේ කුලකයකට කියනවා අපරිමිත කුලක කියලා හරිද මම මේක ලියා ගන්න ඕනේ නැහැ මම නිකන් මතක් කරන්නේ මේ වගේ එකක් අපරිමිත කුලක ඒතර බිංදුවත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යාව ලියලා අවසන් කරගන්න පුළුවන් අපිට බිංදුවත් 10ත් අතර ඉරට්ට සංඛ්‍යා ටික ලියලා අවසන් කරන්න පුළුවන් එහෙනම් මේ වගේ කුලක වලට කියනවා පරිමිත කුලක මේ අපරිමිත කුලක ඒතර සතියේ දවසොත් පරිමිත කුලකයක් ලියලා අවසන් කරන්න පුළුවන් හරි නේද ඊළඟට පුතේ මේ කුලකයක අපිට ලියන්න පුළුවන් අවයව මොන සතියේ දවස් ටික ගත්තොත් සඳුදා අඟහරුවාදා ඔහොම ලියාගෙන යන්න පුළුවන් බිංදුවත් 10 අතර ඉරට්ට සංඛ්‍යා ගත්තත් 2 4 6 8 විතරයි ලියන්නේ ඔන්න ඔය කුලකයක තියෙන දෑවලට කියනවා අවයව හරිනේ එහෙනම් මේවට කියනවා අවයව ඊළඟ පුතේ තරුවක් දාලා තියෙනවනේ කුලකයක අයත් දෑ අවයව ලෙස හඳුන්වයි මේකේ අයත් දෑ කියන එක හයිලයිට් කරගන්න කුලකයකට අයත් දෑ තමයි අවයව ලෙස හඳුන්වන්නේ කුලකයකට අයත් දෑ අවයව ලෙස හඳුන්වයි හරි මෙහෙමම උදාහරණයක් ලියා ගන්න එතෙන්ට උතන පොඩි හිස්තනක් තියෙනවනේ
ඒ හිස්තනේ දරුවෝ මෙන්න මේ ටික ලියවෙන්න ඕන. හරිද? මම බෝඩ් එකේ ලියන්නම් ඔක්කොම ටික පොඩ්ඩක් බලාගෙන ඉන්න මොකද ඉඩ බැලන්ස් කරලා ලියන්න ඕනි. මෙන්න මේ යන සංඛ්‍යාවේ ඉලක්කම් මම A කියලා ගන්නම්. A සමානයි සංගල වරහන් ඇතුලේ 4යි 1යි 5යි 1යි 4යි 3 යන සංඛ්‍යාවේ ඉලක්කම්. හරි. මේ තියෙන්නේ දරුවෝ කුලකය විස්තර කරලා දීලා. හරිද? මේ කුලකය විස්තර කරලා දීලා අපිට නිශ්චිතවම හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් විස්තර කිරීමක් ලෙස තමයි මේ ලියලා තියෙන්නේ. දැන් මේ කුලකය අවයව ලයිස්තුගත කරලා ලියන්න හදන්නේ. මේක ලයිස්තුගත කරලා. පුතේ අපි කුලකයක් අනිවාර්යෙන් ලියන්නේ සංගල වරහන් ඇතුලේ. ඒ වගේම කුලකයක් නම් කරන්න ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අක්ෂරයක් යොදා ගන්න. මේ යොදාගෙන තියෙනවා. ඊළඟට මේකේ ඇතුලේ අවයව ටික ලියන්න ඕන පුතේ කමා දදා. ඒ වගේම එකම අවයවය යෙදෙනවා නම් නැවත නැවත ඒක නැවත නැවතත් ලියන්නේ නැහැ. එකම අවයවය නැවත නැවත ලියන්නේ නැහැ. එකපාරයි ලියන්නේ. මේවා දන්න චූටි කාලේ ඉඳලා. ඔන්න මම මුලින්ම 4 ලිව්වා. ඊළඟට 1 ඊළඟට 5 ආයෙ 1 ලියන්නේ නැහැ. ආයෙ 4 ලියන්නේ නැහැ. ඊළඟට 3. හරිනේ? මේ ලිව්වේ අවයව ලයිස්තුගත කිරීමක් ලෙස. මේ විස්තර කිරීම. මේ ලයිස්තුගත කිරීම. හරි ඔන්න ඔහොම ලියාගත්තා. එතකොට පුතේ මේ 4 කියන අවයවය ගත්තොත් 4 කියන අවයවය ගත්තොත් එයා මෙන්න මෙහෙම එකක් වෙනවා ඒ කුලකයේ. මේකෙන් කියවෙන්නේ මොකක්ද? 4 කියන්නේ මේකේ තියෙන අවයවයක් නේ. ඒතර ඒ කුලකයට අයත් කිය. අවයවයක් වේ. ඔව්. ඒ අයත් කිව්වත් හරිය. එහෙම නැත්නම් අවයවයක් වේ. 4 අවයවයක් කාගේද? ඒ කුලකයේ. හරිද? 4 අවයවයක් ඒ කුලකයේ. ඕන්න ඔහොම ලියනවා. ඕකම අපිට අහගන්න. ඔහොම ඉන්න. ඕකම මෙහෙම ලියන්න පුළුවන්. එක අවයව එක නැතුව වෙන එකක් ගමු. 7 අවයවයක් නොවේ ඒ කුලකයේ. හරි. මේක අවයවයක් නොවේ කියන එක. එතකොට මෙන්න මේ ඒ කුලකය කියන එකට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ඒ කුලකය මේ විදිහට මේක දාලා ලියන්න පුළුවන්. කුලකය 4 1 5 3. එතකොට මේකටත් එහෙමයි. ඒ කුලකය ඔහොම නැතුව ඒ කුලකයේ අවයව ටික ඔහොම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් විස්තර කිරීම ඔහොම ලියන්න පුළුවන්. හරිද? මේක නම් දැනට ඕනේ. ඔන්න ඔය දීලා තියෙන ඉඩේ මේක ලියන්න මේ දෙක ලියාගන්න. මේකෙන් කියවෙන්නේ අවයවයක් වේ කියන එක. අවයවයක් වේ කියන එක මේකෙන් කියවෙන්නේ අවයවයක් නොවේ. ඊ අකුර වගේ ඉස්සලිය. ඔව් අවයවයක් වේ. මේ 4ට සංගල වරහන් දාන්නේ නැහැ හොඳේ. ඔහොම දාන්නේ නැහැ. එහෙම දැම්මොත් වැරදි. ඒ දාන්නේ උපකුලක වෙලාවේදී. ඒක මම ඉස්සරහට කියන්නම්. 4 අවයවයක්ද නැද්ද කියන එක ලියද්දී මෙතෙන්ට සංගල වරහන් දාන්නේ නැහැ. හැබැයි මෙතන තියෙන්නේ ඒ කුලකයනේ. ඒතර ඒ කුලකය වෙනුවට
මේ සම්පූර්ණ එක ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට සංගල වරහන් දාලා තමයි මේක ලියනව නම් ලියන්න ඕනේ. ඒ කුලකය නිරූපණය වෙන්නේ මෙයාට. ඒ කුලකේ නිරූපණය වෙන්නේ මේකනේ. ඒතර මේ A කියන එක වෙනුවට මේක ලියන්න පුළුවන් හැබැයි සංගල වරහන් එක්ක. නමුත් මෙතෙන්ට සංගල වරහන් දාන්නේ නැහැ හතරට. හතර අවයවයක් වේ ඒ කුලකයේ. ඒතර මේක තමයි කුලකය, මේක තමයි අවයවයක් කියන්නේ. හරිද? 7 කියන අවයවය A කියන කුලකයේ අවයවයක් නෙවෙයි. 7 කියන කෙනා සංඛ්‍යාව ඒ කුලකයේ අවයවයක් නෙවෙයි. සර් 9 වසරේමද මේ 10 වසරේ ඉගෙන ගන්න තියෙන්නේ. මේ කරන්නේ 8 වසරේ ඒවා. මුලින්ම කරා 7 වසර. දැන් 8 වසර. හරිනේ. දැන් 9 වසර. තව ටිකකින් එන්න ඕන 9 වසරට. තව පොඩ්ඩකින් එනවා 9 වසරට. ෆයිල් කවර නැහැ. හරි ඊළඟ සරුව. කුලකයක ඇති අවයව ගණන. පුතේ කුලකයක තියෙන අවයව ගණනට කියනවා අනේකත්වය කියලා. අනේ බන්නේ නෙයි අනේකත්වය. හරිනේ? ඔන්න කුලකයක ඇති අවයව ගණන අනේකත්වය. ඒක පුතේ සිම්පල් n මගින් අපි අංකණය කරනවා. සිම්පල් n. n ලෙස හැඳින්වේ. ඒකේ හයිලයිට් කරගන්න කුලකයක ඇති අවයව ගණන අනේකත්වය සිම්පල් n කියන තැනටකම් හයිලයිට් කරගන්න. කුලකයක ඇති අවයව ගණන අනේකත්වය සිම්පල් n කියන තැනට එනකම් හයිලයිට් කරගන්න. හරි. දැන් දරුවෝ මේකේ අනේකත්වය ලියන්න යන්නේ. NA ඒ කුලකයේ අවයව ගණන මේකෙන් කියවෙන්නේ ඒ කුලකයේ අවයව ගණන 1 2 3 4යි. 4යි. ඔය උතන දීලා තියෙන ඉඩේ උදාහරණ කියලා දීලා තියෙනවනේ. ඕන්න ඔය ටික ලියා ගන්න. කුලකයක ඇති අවයව ගණන අනේකත්වය ලෙස හැඳින්වේ කියන එක යටින් මේ දෙක ලියා ගන්න. ෆයිල් කවර නැද්ද සර්? ෆයිල් කවර තියෙනවා. අසුන් එකෙන් තියනවා. බෑ ආයි දෙන්න බෑ. ආයි ලබන අවුරුද්දේ. බුදු. දැන් ඔය ෆයිල් ඊළඟට හරි ඔන්න කුලකයක තියෙන අවයව ගාන අනේකත්වය. අවයව ටික ගණන් කරලා ලිව්වා. NA සමානයි 4යි. B කුලකයක් තිබ්බොත් NB සමානයි ඒ ගාන ලිව්වා. ඊළඟට පුතේ කුලකයක් අපිට නිරූපණය කරන්න පුළුවන් ආකාර 4ක් තියෙනවා. ඔන්න දැන් 9 වසරට. හරිනේ. කුලකයක් නිරූපණය කළ හැකි ආකාර 4යි. ඕකෙන් 1 2 3 9 වසරේ 4 වෙනි එක 10 වසරේ තියෙන්නේ. ඔන්න 4 මතක් කරනවා. කුලකයක් නිරූපණය කරන්න පුළුවන් ආකාර. පළවෙනි එක තමයි විස්තර කිරීමක් ලෙස. ඒ කියන්නේ අපි වචනයෙන් විස්තර කරනවා. විස්තර කිරීමක් ලෙස ලියන දෙයක් නෑ ලියලා තියෙන්නේ. අංක 2 අවයව ලයිස්තු ගත කිරීමක් ලෙස. අවයව ලයිස්තු ගත කිරීමක් ලෙස. ගත කිරීමක් ලෙස කිරීම. අංක 3 වෙන් රූපයක දැක්වීම. වෙන් රූපයක දැක්වීම. මේ තුනම පුතේ ඕගොල්ලෝ මේ වෙද්දි ඉගෙනගෙන තියෙනවා. මේ වසරේදී ගෙන්නුවා මේ තුනම. 10 වසරේ අලුත් එකක් තියෙනවා අංක 4 ජනන ස්වරූපය. අංක 4 ජනන ස්වරූපය. ඕක තමයි අලුතින් ඉගෙන ගන්න තියෙන්නේ. හරි මේක පුතේ විස්තර කිරීමක් ලෙස කියන එකට අපිට උදාහරණයක් දීලා තියෙනවා p සමානයි 10ට අඩු ධන නිකිල කියලා. p සමානයි සංගල වරහන් ඇතුලේ 10ට අඩු ධන නිකිල
කියලා කුලකයක්. ඔන්න විස්තර කිරීමක් ලෙස දීලා තියෙනවා. දැන් මේකේ අවයව ටික පුතේ ලයිස්තුගත කරලා ලියමු. ඒතර p සමානයි සංගල වරහන් ඇතුලේ 10ට අඩු ධන නිකිලනේ. නිකිල කියන්නේ පූර්ණ සංඛ්‍යා. ඒතර ධන නිකිල කියන්නේ ධන පූර්ණ සංඛ්‍යා. 10ට අඩු ධන පූර්ණ සංඛ්‍යා ටික 1 2 3 4 5 6 7 8 9 10ට අඩුයි එහෙනම් ඕන්න ඔය ටික 10ට අඩු ධන නිකිල ටික වෙ තියෙන්නේ. ඊළඟට පුතේ මෙයා වෙන් රූපයක දාන්න ඕනි. කැමති හැඩයක් අඳින්න මං අඳින්න නිකන් බිත්තරයක් වගේ එකක්. හරි. රවුමක් හරි බිත්තරයක් හරි රවුමක් ගන්න. හරි බිත්තරයක් හරි දාන්න. ටිකක් අදින්න පුළුවන්. වැඩි ඉතින් නෑ එකක් සර් ගන්න එතන. එපා, ඈ. කොටු බැරිද? මේ කොටුවක් බෑ. මොකද්ද? කොටුවක් කමන්නේ. කොටු හැඩයට බැරි. ඔව් කොටු හැඩෙත් කමන්නේ. කොටු හැඩේ හැබැයි විශේෂයි. ඒ නිසා අපි එච්චර ගන්නෙ නෑ. මොකද කොටු හැඩයට ගන්නේ මේ සර්වත්‍ර කුලක. සර්වත්‍ර කුලකේ. හරිද? ඒ නිසා අපි සාමාන්‍යයෙන් රවුම තමයි ගන්නෙ. රවුම හරි බිත්තරේ හරි. ඔන්න වෙන් රූපයක දැක්වීම මේ ටික ඉතින් ඇතුලෙන් දාන්න තියෙන්නේ ඔක්කොම ටික 1 2 3 4 5 6 7 8 9. හැබැයි කමා දාන්නේ නෑ. හොඳේ. ඇතුලේ කමා දාන්නේ නෑ. මුලින්ම ඔය තුන කරගන්නකො. මෙයා ලියා ගන්න. ඔව්. අවයව ලයිස්තුගත කිරීමේ තියෙනනේ. ඒක මේ 9 ඉඳන් අඩු වෙන පැත්තට ලියුවොත් කමක් නැද්ද? අඩු වෙන පැත්තට ලියන්නේ එහෙම එහෙම හරි නැතුව කවලමේ හරි එහෙම ලියුවොත් දෙකම එකයිද? ඔව් කවල්මේ ලිව්වත් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ කුලකයක් ලියන ආකාරය මේ කුලක පාඩමට එක වැදගත් වෙන්නේ නැහැ. හරිද? ඕන විදියකට ලිව්වත් හරි. ඒක ගැටලුවක් නැහැ. අංක 4 ජනන ස්වරූපය. ඔන්න ඕක තමයි අලුත් එක. හොඳට අහගන්න. මේක තමයි චුට්ටක් අමාරු. මේ ටික ලේසි. ඉගෙනගෙන තියෙන්නේ. මේ ජනන ස්වරූපය දරුවෝ මෙන්න මෙහෙමයි ලියන්නේ 아무තු විදියක්. හරිද? ඒක 아무තු ස්වරූපයක්. මුලින්ම අපිට ඕන වෙනවා මේක ලියන්න පොඩි සංකේතයක්. හරි ඒක මම තාටියකින් කියන්නම්කෝ. මෙන්න මේකයි ජනන ස්වරූපය. p සමානයි සංගල වරහන් ඇතුලේ මෙන්න මේ අවයව වලට මම පොදුවේ ගන්නවා x කියලා. සාමාන්‍ය x කියලා තමයි ගන්නෙ. x කෙසේද යත් සමහර වෙලාවට ඩොට් එක තියෙනවා සමහර වෙලාවට ඩොට් එකයි කමාවයි තියෙනවා. ඒක අනුපාතය. එකක් ගැටලුවක් නැහැ. අහගෙන ඉන්න x කෙසේද යත් x කියන්නේ ලියන්න එපා හොඳේ. මම මේක වෙනස් කරනවා තාටියකින්. x යනු ධන නිකිලයක්. ධන නිකිලයක්. නිකිලයකි කියලා දාලා x කියන්නේ ධන නිකිලයක්. x කෙසේද යත් x යනු ධන නිකිලයක්. හරි. x කියන්නේ ධන නිකිලයක්ලු. ඇත්තනේ x කියන්නේ ධන නිකිලයක්. x කියන්නේ මේවට ගත්තු පොදුවේ නම. හරිද? දැන් ඕගොල්ලන්ට පොදුවේ ළමයි කියනවා වගේ මේ වලට පොදුවේ සංඛ්‍යා කියන්න පුළුවන්. ඒ වගේම තමයි x කියලා ගත්ත පොදුවේ. ඒක පොදුවේ අරගෙන x කියන කෙනා විස්තර කරා. x යනු ධන නිකිලයක්. ඊළඟට මේකේ පරාසය ලියන්න ඕන. 10ට අඩුනේ. 10ට අඩු කියන එක අපි දක්වන්න ඕනි. එක්ක මෙහෙම x කුඩායි 10. කොහොම ලිව්වත් හරි. මොකද මේක ධන නිකිලයක් කියලා මෙතනින්ම විස්තර වෙනවා. එහෙම නැත්නම් මේ විදියට 10ට අඩු ඒ වුණාට බිඳුවට වැඩිනේ. ඒ කියන්නේ බිඳුවක් 10ක් අතරනේ. මෙහෙම ලියන්න පුළුවන්. ඔය අතර කියන එක බිඳුව කුඩායි x කුඩායි 10. හරිද? මේ අසමානතාවයක් මෙතන තියෙන්නේ. මේකෙන් කියවෙන්නේ x කියන කෙනා 10ට අඩුයි බිඳුවට වැඩි. මේක. හරිද? මේක චුට්ටක් මේ ආකාරය මතක තියාගන්න. මම ඕක 9 වසරේදී ඉගෙනුවා වගේ මට මතකයි. හරිද? මේ වගේ එකකින් කියවෙන්නේ x කියන කෙනා 10ට අඩුයි බිඳුවට වැඩි. හරිද? 10ට අඩුයි බිඳුවට වැඩි. ඒ කියන්නේ බිඳුව 10ත් අතර කියන එක තමයි මේකෙන් කියවෙන්නේ.
x කෙසේ දෙයත් x යනු ධන නිකිලයක්. ඒ වගේම ඒ ධන නිකිලය පවතින්නේ 0.10ත් අතර. ඒ කියන්නේ 10ට අඩු කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. ඔන්න ඕක තමයි දරුවෝ ජනන ස්වරූපය කියන්නේ. හරිද? මෙතනින් x කෙසේ දෙයක් කියලා ගත්තා. x කියන කෙනා විස්තර කරා. අන්තිමට මේ x ඉන්න පරාසය ලිව්වා. x ඉන්න මොන වගේ පරාසයද? ඕක තමයි ජනන ස්වරූපය. එතකොට තව දෙයක් තියෙනවා මේ ජනන ස්වරූපේ. ඒ තමයි x යනු ධන නිකිලයක්නේ. ඔය ධන නිකිලයක් කියන එක පුතේ ධන නිකිලයකට සංකේතයක් තියෙනවා. ධන නිකිලවල සංකේතය තමයි ධන නිකිලවල සංකේතය තමයි z plus කියන එක. ඒක උඩ. පේන්නේ නැහැ ඔව් ඒක තමයි. පොඩ්ඩක් මම පහලින් ලියන්න. සර් x එනට ඕන සංඛ්‍යාවක් ගන්න පුළුවන් නේද? මෙහෙන් ලියන්න. ධන නිකිලවල සංකේතය තමයි z plus. ඍණ නිකිල නම් z minus. නිකිල නම් z පමණයි. plus වත් minus වත් නැහැ. හරිද? මේක උගන්වන 11 වසරේදී දැනට මතක තියාගන්න නිකිල වලට කියන්නේ z. z එකේ මෙන්න මෙතනින් පොඩි ඉරි කෑල්ලක් එනවා මෙහෙම. ඒක එහෙම තමයි. ඒ හැටි සංකේත. ඒවට කියන්නේ ගෝල්ඩ් සෙට් කියලා කියන්නේ. හරිද? මේ z ඔය විදිහට ලියනවා. මේක දරුවෝ ප්ලස් එක දැම්මොත් ධන නිකිල, මයිනස් දැම්මොත් ඍණ නිකිල, ප්ලස් මයිනස් මුකුත් නැත්තම් නිකිල. එතකොට x කියන්නේ ධන නිකිලයක්නේ. ඒ කියන්නේ x කියන්නේ මේ අවයව වලට පොදුවේ ගත්තු නම තමයි x. කියන්නේ x අවයවයක් වෙනවා ධන නිකිල කුලකයේ. x කියන්නේ ධන නිකිලයක් කියන එක මෙන්න මේකෙන් කියවෙනවා. එහෙනම් ඔන්න ඔය ටික අයින් කරලා x යනු ධන නිකිලයක් කියන එක වචනෙන් ලියපු එක අපි අයින් කරලා ඒ වෙනුවට ලියනවා පුතේ x අවයවයක් ධන නිකිල කුලකයේ. ඔන්න ඔහොම ලියනවා. අර වචනෙන් ලියපු එක අයින් කරලා මේක ලියන්න. x කෙසේ දෙයක් x අවයවයක් ධන නිකිල කුලකයේ. අන්න දැන් මෙන්න මේ පරාසය. දැක්කනේ? ඔන්න ඕක තමයි සංකේතවලින්. ගණන ස්වරූපය. හරි. ඒ කියන්නේ මෙහෙම සංකේත වලින් ලියන්න පුළුවන් ඒවා අනිවාර්යෙන් සංකේත වලින් ලියන්න ඕන. සංකේත වලින් බැරි නම් අර විදියට යනු මේවා කියලා හඳුන්වනවා. හරිද? දැන් මේක ඔතන ලියා ගන්න ඕන. මම බෝඩ් එක මකලා ආයෙත් කියලා දෙන්නම් මේක. මොකද ජනන ස්වරූපය 10 ළමයිට අලුත් දෙයක් නිසා මම නැවතත් කියලා දෙනවා. මයිනස් කියන්නේ ඍණද? ඔව් මයිනස් කියන්නේ ඍණ. ආයෙත් කියලා දෙන්නම් ජනන ස්වරූපයේ. ඔන්න දරුවෝ මෙහෙමයි. ජනන ස්වරූපේ ලියන්නේ p සමානයි සංගල වරහන් ඇතුලේ x කියලා කෙනෙක් ගන්නවා. x කෙසේ දෙයත් 32 හරි තිතයි කමාවයි හරි. තිතයි කමාවයි දැන් මේ හැබැයි පරණ සිලබස් එකේ. ඔව්. දැන් අලුත් සිලබස් එකේ දාන්නේ 32. ඒත් කෙසේ දෙයක් කියන එක තමයි. x 32ක් කෙසේ දෙයක් x යනු ධන නිකිලයක්. ධන නිකිලයකි. ඊට පස්සේ මෙතන කමාවක් දාමු. කමාවක් දාලා x කියන කෙනා 10ට අඩුයි. මෙහෙම ලිව්වොත් හරි. x කුඩායි 10. ඔය විදියට ලිව්වත් ගැටලුවක් නැහැ. මොකද ධන නිකිලයක් කියලා මෙතනින් කියවෙලානේ. 10ට අඩු ධන නිකිල. ඔහොම ලිව්වත් හරි. ඕකම ලියන්න පුළුවන් මෙහෙම. p සමානයි x 32ක් එහෙම නැත්නම් 31මයි x යනු ධන නිකිලයක් කියන එක. x අවයවයක් මොන කුලකයේද? ධන නිකිල කුලකයේ. ආයි මේකින් කියවෙන්නේ x යනු ධන නිකිලයක් කියන එක. x කියන්නේ ධන නිකිල කුලකයේ අවයවයක්. ඒ වගේම x කියන කෙනා 10ට අඩුයි. ඕකම අපිට මෙහෙම ලියන්න පුළුවන්. හරිද? ඔය ආකාර දෙකටම ලියා ගන්න. මේ ක්‍රම දෙකම හරි. ජනන ස්වරූපය යටතේ මේ දෙකම ලියා ගන්න. මේ දෙකම හරි. මොන දෙකේ අර මේ PP කියලා තියෙන දෙකනේ නේ. ඔව් මේ දෙක. p
p වෙනුවට ඕන අකුරක් මෙහෙමයි p වෙනුවට මේ p නෙමෙයි x වෙනුවට sorry x වෙනුවට දරුවෝ ඕන අකුරක් ගන්න පුළුවන් හරිද අපිට y උනත් දාලා ලියන්න පුළුවන් නමුත් අපි x තමයි සාමාන්‍යයෙන් ගන්නෙ හරිද y ඩොට් දෙකක් y යනු ධන නිකිලයක් ගැටලුවක් නැහැ නමුත් අපි x තමයි ගන්නෙ මොකද x කියලා කෙනා අපි අතින් ගන්න මේක අතින් අරගෙන x කියලා කෙනා හඳුන්වනවා ඊයක ලියන්න මොකද්ද අවයවයක් කියන එකට ඊයක ලියන්න මේ දෙකම ලියා ගන්නකො උතනින් ඉඩ තියෙනවනේ ජනන ස්වරූපය යටතේ මේ දෙකම ලියා ගන්න. අවයවයක් වේ කියන සංකේතෙට ඊ අකුර ලියුවට කවන්න ඒකමනේ තියෙන්නේ එතෙන්ට ඊ අකුර නෙමෙයි මේක ඊ අකුර වගේ හොඳේ මොකද ඊ අකුර මෙහෙමනේ ලියන්නේ ඊ ලියන්නේ මෙහෙම ඔය ඊ නෙමෙයිනේ මේක මෙහෙම ඔහොම ලියලා ඔන්න ඔක C අකුර සංකේත දෙකක් ඈ ඊ අකුර මෙහෙම ඉතු ගන්නන්න ආ ජනන ස්වරූපය සංකේත වලින් තමයි ලියන්නේ සර් 32 සහ අනුපාතත් මේ ලියනවනේ සර්. ඔව් මේකෙන් කියන්නේ x 32 කියන්නේ අර x කියන කෙනා හඳුන්වනවා වගේ එකක් අර ලියන ආකාරයක් මේක අපි ඉතින් සිංහලෙන් කිව්වොත් කෙසේද යත් x කෙසේද යත් x යනු ධන නිකිලයක් කියන x අවයවයක් ධන නිකිලය කුලකේ බිඳුවක් 10ක් අතර තියෙනවා මේකට තිතයි කමාවයි ගන්නවා 32ක් ගන්නවා තිතයි කමාවයි ගන්නවා ගැටලුවක් නැහැ දෙකම හරි ඒවාදී පැටලෙනවා ඒක තමයි ඒක චුට්ටක් පැටලගෙන මේ හැටි ඒක පුරුදු වුණාම හරි දරුවෝ මතක තියාගන්න මුලින්ම x ගන්නවා 32ක් කිව්වා x කියන කෙනා හඳුන්වන්න ඊට පස්සේ පරාසය ලියන්න අන්න ඒකයි ක්‍රමේ හරිද x 32ක් තියුවා x කියන කෙනා හැඳින්වුවා ඊළඟට කමාවක් දාලා x ගේ පරාසය ලිව්වා x ඉන්න පරාසය ඒක තමයි මේ කරන්නේ x කියන කෙනා හඳුන්වනවා පරාසය ලියනවා p වෙනස් කරන්නත් පුළුවන් නේ නෝන p වෙනස් කරන්න බෑ මොකද p කියලා අපිට දුන්නනේ මේ p කියන 10ට ධන නිකිලයක් කියලා එහෙනම් මෙහෙන් වෙනස් කරන් ඉන්න ඕන එහෙනම් මේ මුල ඉඳලා වෙනස් කරන් ඉන්න හරි දැන් දරුවෝ එන්න ටියුට් එකේ ඔය තියෙන පහත කුලක අනෙකුත් ආකාර තුනෙන් ලියා දක්වන්න කියලා ආන්නේ ප්‍රශ්නෙට එන්න. ඔය තියෙන ඉඩේම කරගන්න පුළුවන්. ඔය පොල් ගෙඩි අකුරු වලින් ලියන ළමයිට නම් කරගන්න බෑ. චූටියට අකුරු ලිව්වොත් වැඩේ කරගන්න පුළුවන්. හරිද? මොකද ගොඩාක් ඉඩ නෑ ඔය වැඩේ කරන්න. ආකාර තුනේ කිව්වේ මේ අනෙක් ආකාර දැන් මෙතන ආකාර කීයක් තියෙද? 4ක් තියෙනනේ ඔක්කොම. විස්තර කිරීමක් ලෙස අවයව ලයිස්තුගත කිරීම වෙන් රූපයක ජනන ස්වරූපය. මම එක ආකාරයකින් දුන්නම ඕගොල්ලෝ අනිත් ආකාර තුනෙන් ලියන්න ඕන. ඒක තමයි කියලා තියෙන්නේ. හරි රෝමි ලක්කම් 1 a සමානයි ඍණ 2 සිට ධන 3 තෙක් පූර්ණ සංඛ්‍යාව මේ පොඩ්ඩක් ඕක ලියන්න කලින් මෙන්න මේ අසමානතා දැනුම පොඩ්ඩක් මතක් කරගන්න අහගන්න පුතේ මම දැන් කිව්වනේ මෙන්න මේ අසමානතා ගැන මම උගන්වලා තියෙනවා මතකද මෙතන ලියන්නේ කුඩා කෙනා මැද x මෙතන ලියන්නේ විශාල කෙනා මේක මතක ළමයාට උත්සාහ මෙහෙම එකක් අපි පරාසයක් දක්වන්න ලියන්න කියලා මං කියලා දීලා තියෙන්නේ මේක. හොඳේ. මෙතන ලියන්නේ කුඩා කෙනා, මෙතන ලියන්නේ විශාල කෙනා. මැද x. එතකොට මේ මම බිඳුව කුඩායි x කුඩායි 10 කියලා ගත්තොත් ඕකෙන් කියවෙන්නේ පුතේ බිඳුවත් 10ත් අතර කියන එක. හරිද? මේ අසමානතාවෙන් කියන්නේ බිඳුවත් 10ත් අතර. මම මෙහෙම ගත්තොත් බිඳුව කුඩා හෝ සමානයි x කුඩා හෝ සමානයි 10 කියලා ගත්තොත් මෙතන සමානතාවය දාලා
මේක තමයි අපි ලියන ආකාරය. මේකේ සමානතාව වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඔන්න ඔතනට ඔහොම සමානතාවය ආවොත් ඕක කියවෙන්නේ ඕකෙන් කියවෙන්නේ පුතේ බිඳුවේ සිට 10 තෙක් කියන එක. මේකෙන් කියවෙන්නේ බිඳුවේ සිට 10 තෙක් කියන එක. කියන්නේ බිඳුවක් 10ක් දෙකම අයිති. මෙහෙම ආවොත් ඒකෙන් කියවෙන්නේ වෙනවනේ. ඔව් වෙනවා. හරි. මෙතෙන්ට සමානතාවය දාලා. මෙතන සමානතාවය නැහැ. මොකද්ද කියවෙන්නේ? පුළුවන් නම් කියන්න. බිඳුව අයිති බිඳුවේ සිට 10 දක්වා දක්වා කියද්දී 10 අයිති නැහැ. හරිද? එතකොට මේකෙන් කියවෙන්නේ බිඳුවේ සිට 10 දක්වා කියන එක. ඔන්න ඔහොමයි. ඔය පරාස අසමානතාවලින් ලිව්වා. බිඳුවක් 10ක් අතර නම් මේ විදිය, බිඳුවේ සිට 10 තෙක් කිව්වොත් මේ විදිය, බිඳුවේ සිට 10 දක්වා කිව්වොත් මේ විදිය. හරිද? මේක අවශ්‍ය ළමයි ඔතන නම් ටියුට් එකේ නම් ලියා ගන්න ඉඩක් නැහැ. පොඩි කොල කෑල්ලක හරි ලියලා තියාගන්න. මේක අවශ්‍ය නම් ඔව්. කුලකේ මම බැලුවේ මේ ටියුට් එකේ ලියන්න තැනක් මම බැලුවේ. ඔය ටික ගිය අවුරුද්දෙත් ඔහොමම දුන්නා. ඔව් මම ගිය අවුරුද්දේ දුන්න මේ ටික. ඒක තමයි. මේක අමතකව ළමයි ලියාගත්තට කමක් නැහැ. බිත්තිය ගහ ගන්න ඕනේ ඔක. ඔව් ඉතින් මේක මතක තියෙන්න ඕනි. හරිද? කොල කෑල්ලක ලියලා බිත්තියේ ගහගන්න. එතකොට සර් මේ 0.10 තෙක් කියලා. එතකොට 0.10 අයිතිද? මොකද්ද? 0 සිට 10 තෙක් කියලා කිව්වා. 0.10 අයිතිද? නැතු ඉතින් ඒකනේ කියලා තියෙන්නේ. බිඳුවේ සිට 10 තෙක් කිව්වම බිඳුවත් අයිති 10ත් අයිති. එතකොට 0 සිට 10 තෙක් කියද්දි අයිති. බිඳුවේ සිට 10 දක්වා කිව්වම බිඳුව අයිති 10 අයිති නෑ. ඒකනේ මෙතෙන්ට සමානතාවය ආවේ නැත්නම්. හරිද? බිඳුවක් 10ත් අතර කිව්වම බිඳුව අයිතිත් නෑ 10 අයිතිත් නෑ. බිඳුවේ සිට 10 තෙක් කිව්වම බිඳුවත් අයිති 10ත් අයිති. දෙන්නමයි අයිති. ඒ නිසායි මේ දෙකට සමානතාවය ආවේ. බිඳුවේ සිට 10 දක්වා කිව්වම බිඳුව අයිති 10 අයිති නෑ. ඒ නිසායි බිඳුව ළඟට සමානතාවය ඇවිල්ලා 10 ළඟට සමානතාවය ආවේ නැත්තේ. හරි. ඔන්න 10 අයිති වෙන 0 අයිති නැති එකක් නැහැ. මොකද්ද? නේද සර්? 10 අයිති වෙන 0 අයිති නැති එක. එහෙම එකක් ඉතින් අපිට ලියන්න පුළුවන්. බිඳුවට වැඩි 10 හෝ 10ට අඩු. එහෙම තමයි ඒක ලියන්නේ. බිඳුවට වැඩි 10 හෝ 10ට අඩු. මේ තුන තමයි අපිට ඔය ඕන වෙන්නේ. ඒ කියන්නේ මෙහෙම වචනින් දුන්නම ඒක අසමානතාවයකින් ලියන විදියයි මම මේ කියලා දුන්නේ. දැන් මෙතන තියෙනවනේ මෙහෙම මේ ඍණ 2 සිට 3 තෙක් කියලා. ඒතකොට ඕගොල්ලෝ මේක දැනගන්න එපා ලියන විදිය. ඒ කියන්නේ මෙන්න මේ ආකාරයනේ. ඒ නිසායි මේ ටික මම කියලා දුන්නේ. හරි. මේකට ඕන වෙන නිසා. හරි. හයිලයිට් කරගන්නද? ඔව් මේක බිත්තියේ ගහගන්න අර ටිකත් එක්ක. මේක වෙනම තියාගන්න හොඳේ. මේ කියන්නේ මේක කුලක පාඩමට පමණක් නෙමෙයි. මේක ප්‍රස්ථාර පාඩමට පවා ඕනයි. කුලක ප්‍රස්ථාර මේ අසමානතා ටික කුලක ප්‍රස්ථාර දෙකටම ඕනයි. තව මොනවද සර් ගහ ගන්නවා? හරි එච්චරයි මේ ටික. මේ ඔන්න දැන් මේක අනිත් ආකාරවලින් ලියන්න හදන්න දරුවෝ. රෝමි ලක්කම් 1. මෙයා මම මුලින්ම ලියනවා අවයව ලයිස්තුගත කරලා. මේ දීපු කෙනානේ. ලයිස්තුගත කරොත් ඍණ 2 සිට 3 තෙක් පූර්ණ සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යා කියද්දී ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ධන ඍණයි ඔක්කොම ටික. ඍණ 2 සිට නිසා ඍණ 2ත් අයිති. ඍණ 2 ඍණ 1 බිඳුව 1 2 3 තෙක් නිසා 3 තෙක් නිසා 3ත් අයිති. තෙක් නිසා 3ත් අයිති. මේ චූටි කාලේ 6 වසරේ ඉගෙන ගන්න. මේ මතක මේ ආකාර තුන ගැන මොකද්ද සර්? මොකද්ද? ආකාර තුනේ කියන්නේ
අනිත් ආකාර තුන කියන දැන් දරුවෝ මෙතන ආකාර හතරක් කියලා දුන්නනේ. විස්තර කිරීම, ලයිස්තුගත කිරීම, වෙන් රූපයක දැක්වීම, ජනන ස්වරූපය. මම දීලා තියෙන්නේ විස්තර කිරීමක් ලෙස. ඕගොල්ලෝ ඉතිරි ආකාර තුනට ලියන්න. දැන් ලිව්වා මෙන්න අවයව ලයිස්තුගත කිරීමක්. ඊළඟට වෙන් රූපය, ඊළඟට ජනන ස්වරූපය. හරි. ඔන්න මම දැන් වෙන් රූපේ දානවා. මේක මෙහෙම මේ බිත්තරේ මේ වගේ කරලා දාන්න හොඳේ. නැත්තම් උතර ඉඩ මදි වෙයි. අයි තව ආකාරයක් ලියන්නත් තියෙනවනේ ජනන ස්වරූප. ඉඩත් නෑ මගේ මෙතන දැන්. ඔව් ඒක තමයි. ඒ තියෙන ඉඩේ උපරිම ප්‍රයෝජනය ගන්න. කරන්න පුළුවන්. ඔය ඉඩේ වැඩේ කරගන්න පුළුවන්. ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3. හරි. ජනන ස්වරූපය. ඔන්න මම මේකත් කියලා දෙන්නම් ජනන ස්වරූපේ. බලාගන්න මේ දෙක ලේසියිනේ. ජනන ස්වරූපය අහගන්නකො. x කෙසේද යත් x යනු මම මෙහෙම ලියනවා පස්සේ වෙනස් කරනවා. x යනු පූර්ණ සංඛ්‍යාවක්. පූර්ණ සංඛ්‍යාවකි. කමාවක් දාලා x යනු පූර්ණ සංඛ්‍යාවකි. කමාවක් දාලා ඍණ 2 සිට 3 තෙක්. තෙක් කියන එක ලියන්නේ මේ විදියට. එතකොට ඍණ 2 කුඩා හෝ සමානයි x කුඩා හෝ සමානයි 3. ඕක තේරුණාද බලන්න? ඍණ 2 සිට 3 තෙක් සමානතාව එනවනේ දෙකටම. ඍණ 2 ඉතින් දාලා කොහොමද ඒක? තේරුණාද? ඔව්. දැන් මෙන්න මේ පූර්ණ සංඛ්‍යා වලට දරුවෝ සංකේතයක් තියෙනවා. එහෙම සංකේතයක් තියෙනව නම් හොඳ නැති නම් බෑ. පූර්ණ සංඛ්‍යා වලට සංකේතයක් තියෙනවනේ. එහෙම තියෙනවා නම් ඒක සංකේත ඇසුරෙන් ලියන්න. පූර්ණ සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යා වල සංකේතය මොකක්ද? z කියන්නේ මොනවද? ජනනද? නිකිල. නිකිල. නිකිල කියන්නේ මොනවද? පූර්ණ සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යා. එහෙනම් පූර්ණ සංඛ්‍යා කියන්නේ z. එහෙනම් පූර්ණ සංඛ්‍යා කියන්නේ z. x මේ ටික මම අයින් කරලා ඒ වෙනුවට දානවා අවයවයක් z. ප්ලස් මයිනස් නෑ. මොකද පූර්ණ සංඛ්‍යා. ධනයි ඍණයි දෙකමයි තියෙන්නේ. x කෙසේද යත් x අවයවයක් පූර්ණ සංඛ්‍යා කුලකයේ ඒ වගේම මෙන්න මේ අසමානතාවය. මේක තව ටිකක් මෙහෙට අරගෙන ලියන්න. ඍණ 2 කුඩා හෝ සමානයි x කුඩා හෝ සමානයි 3. හරි. ඕන්න ජනන ස්වරූපය පට්ටම ලේසි. දැන් මෙතඩ් එක අහුවෙන්නේ නැති ඕගොල්ලන්ට. x කෙසේද යත් මෙතන විස්තර කරා මෙතන පරාසය ලිව්වා. හරිද? හරි. හරි ඊළඟට යම් ඊළඟට රෝමි ලක්කන් 2 රෝමි ලක්කන් 2 b සමානයි 16 25 36 49 64. දැන් අනිත් ආකාර තුනෙන් ලියන්න ඕනේනේ. මුලින්ම අඳුනගන්න මේ b කියන කුලකය මොකක්ද මේ? 16 25 36 49 64. මොනවද මේ? වර්ග සංඛ්‍යාද? වර්ග සංඛ්‍යා. එහෙම නැත්නම් පූර්ණ වර්ග සංඛ්‍යා. අනතුරු සංඛ්‍යා. හරි. මචතුර එහෙම සමචතුර සංඛ්‍යා ඒකත් හරි. ඒතර දරුවෝ මේක විස්තර කරලා ලියන්න මුලින්ම මම. ඒතර මේකේ පරාසයක් තියෙනවනේ. නේද? 16 සිට 64 තෙක් 16 සිට 64 තෙක් ගැටලුවක් නැහැ. එහෙනම් ඒක ලියමු. නැත්නම් ඕන දක්වා දාන්න පුළුවන්. හැබැයි 64 දක්වා බෑ ඊට වැඩි කරලා දාන්න ඕනේ. ඔන්න කමන්නේ මම ලියන්නම් එහෙම 16 සිට 64 තෙක්
වර්ග සංඛ්‍යා. එහෙම නැත්නම් පූර්ණ වර්ග. එහෙම නැත්නම් සමචතුරස්‍ර සංඛ්‍යා. ඔය තුනම හරි. වර්ග සංඛ්‍යා, පූර්ණ වර්ග, සමචතුරස්‍ර සංඛ්‍යා. තුනෙන්ම කියන්නේ එකම දේ. 16 සිට 64 තෙක් වර්ග සංඛ්‍යා. දැන් මේක දාන්න බිත්තරයක් දාලා ෂේප් එකේ බිත්තරයක් දාගත්ත ඇතුළට දාන්න මේ සෙට් එක. ඊළඟට ජනන ස්වරූපෙත් දාන්න. හරි ජනන ස්වරූපය ඕගොල්ලන්ට මම තනියෙන් ලියන්න දෙන්නද? මේ වර්ග වලට සංකේතයක් නැහැ. ඒක ලියන්න වෙනවනේ. පූර්ණ දැන් ධන නිකිල වලට සංකේතයක් තිබුණනේ. පූර්ණ වර්ග වලට එහෙම සංකේතයක් නැහැ. ඒ නිසා වචනෙන් ලියන්න වෙනවා ඒක. හරි මේකේ අවයව ටික දාගන්න පුළුවන් 16 25 36 49 64. ඔන්න මෙයා ජන ස්වරූපෙන් ලියනවා මම x කෙසේදයත් x යනු පූර්ණ වර්ගයක්. එහෙම නැත්නම් වර්ග සංඛ්‍යාවක්. x යනු වර්ග සංඛ්‍යාවක්. වර්ග සංඛ්‍යාවකි. x කෙසේදයත් x යනු වර්ග සංඛ්‍යාවකි. කමාවක් දැම්මා පරාසය. 16 කුඩා හෝ සමානයි x කුඩා හෝ සමානයි 64. බලන්න ඉතින් හරි ලේසියිනේ. පැටලෙනවා ඒ වුණාට. පැටලෙන්නේ පැටලෙන්නේ. x කෙසේදයත් x කියන්නේ වර්ග සංඛ්‍යාව. සංකේතයක් තිබ්බනම් සංකේතය දැම්මා. සංකේතයක් නැහැනේ. ඊට පස්සේ අන්තිමට පරාස ලිව්වා. ඔය 12 වසරේ නෙමෙයිනේ. නෑ මේ 10 වසරේ ඒවා. නීන්ද කැප කරලා වැඩ කරන්න බැරි ජීවිතේ නෑ නේද? අන්න ඒක තමයි කියන්නේ. හරි ඊළඟ ගාන රෝම ඉලක්කම් 3 C කුලකය දීලා තියෙන වෙන් රූපයක 7 14 21 28 ලියන්න බලන්න තනියම මොනවද මේ 7 14 21 28 කියන්නේ ඒ ගුණ ගුණාකාර. C සමානයි 7ෙහි ගුණ හෝ ලියලා හරියන්නේ නැහැ. ලියලා හරියන්නේ නැහැ නේ ඒක නේද? 7 සිට 28 තෙක් අපේ සිට 28 තෙක් කියලා. එහෙම නැත්නම් අපි වෙන විදියක් ගමු. ඊට අඩු ඒවද? 30ට අඩු. 30ට අඩු. ඔව්. 30ට අඩු එහෙමත් කමක් නැහැ. හරිද නැත්නම් මෙහෙම බිඳුවත් 30ත් අතර. එහෙම ගත්තම කැමති විදියකට ලියන්න. මම ගන්නම් බිඳුවත් 30ත් අතර කියලා. බිඳුවත් 30ත් අතර 7ෙහි ගුණාකාර මම ගත්තු විදියට තමයි මම අනිත් ඒවාත් ලියන්නේ එතකොට බිඳුවත් 30ත් අතර 7ෙහි ගුණාකාර හරි දැන් මේක වෙන රූපේ දාලානේ ලයිස්තු ගත කරලා ලියමු 7 14 21 28 දැන් ජනන ස්වරූපයෙන් දාන්න 7 ගුණාකාර වලට සංකේතයක් නැහැ. ඔය දරුවෝ සංකේත තියෙන්නේ පූර්ණ සංඛ්‍යා ධන නිකිල ඊළඟට එතකොට මේ ජනන ස්වරූපයෙන් ලියන්න ඕන අපි මේ විස්තර කරපු එකට අනුවනේ. ඔව් විස්තර කරපු එක අනුව තමයි ජන ස්වරූපයෙන් ලියන්නේ. හරි. x කෙසේද යත් x කියන්නේ එහෙම කියන්න බෑනේ. x යනු 7 ගුණාකාරයකි. 7ෙහි ගුණාකාරයකි කියලා ලියලා මෙන්න මේ බිඳුවත් 30ත් අතර බිඳුව කුඩායි x කුඩායි 30 දැන් මම ලිව්වේ මේක නිසා මම මේක ලියන්නේ ඕගොල්ලෝ 7 සිට 28 තෙක් ලිව්වනම් 7 28 ලියන්නේ හරිද මේ විස්තර කරපු විදියට තමයි ජනන ස්වරූපය ලියන්නේ
ඊළඟගේ ජනන ස්වරූප දීලා තියෙනවා. මොකද ඊළඟගේ ජනන ස්වරූප දීලා තියෙනවා. හරි රෝමි ඉලක්කම් 4 කැපිටල් D සමානයි x කෙසේ දෙයත් x අවයවයක් z x වර්ග ධන 2x ඍණ 3 සමානයි බිඳුව. ඒක නිකන් අමුතුම එකක්. හරි. මේ බලන්නකො දරුවෝ. x කෙසේ දෙයත් x කියන්නේ නිකිලයක්. කියන පූර්ණ සංඛ්‍යාවක්. මෙන්න මෙහෙම වෙන්නේ. පරාසය දැන් නිකන් අමුතු වෙලා. මෙහෙම එකක් නෙමෙයි. හොයා ගන්න ඕනනේ. මේ පරාසය දැන් මොකක් වෙලාද? වර්ගජ සමීකරණයක් වෙලා. පරාසය වර්ගජ සමීකරණයක් නම් දරුවෝ ඒ වර්ගජ සමීකරණයේ විසඳුම් තමයි x ට එන්න ඕන උත්තර. අගයන්. හරිනේ? මෙයාගේ විසඳුම. එහෙනම් මෙයා විසඳලා මෙයාට එන විසඳුම් හොයාගන්න. අයව තමයි මෙයාගේ විසඳුම් වෙන්නේ. හරි දැන් අපි ඊට කලින් මෙයා විස්තර කරලා ලියමුකෝ. මොකද මේක බලාගෙන විස්තර කරන්න පුළුවන්. කොහොමද විස්තර කරන්නේ? x වර්ග ධන 2x ඍණ 3 සමානයි බිඳුව. සමීකරණයේ විසඳුම්. පූර්ණ සංඛ්‍යාමය විසඳුම් හැබැයි නිකන් බෑ. z කියන්නේ පූර්ණ සංඛ්‍යානේ. එහෙනම් පූර්ණ සංඛ්‍යාමය විසඳුම්. හදිසියවත් මේකට භාග දශම ආවොත් ඒව ගන්න බෑ. මොකද මෙයා පූර්ණ සංඛ්‍යාවක් x කියන්නේ. එහෙනම් x වර්ග ධන 2x ඍණ 3 සමානයි බිඳුව සමීකරණේ පූර්ණ සංඛ්‍යාමය විසඳුම්. ඔන්න විස්තර කිරීමක් ලෙස මම ලියනවා. x වර්ග ධන 2x ඍණ 3 සමානයි බිඳුව සමීකරණයේ පූර්ණ සංඛ්‍යාමය විසඳුම්. නිකම් විසඳුම් බෑ. පූර්ණ සංඛ්‍යාමය විසඳුම්. හරිද? දරුවෝ මේක මේ z plus තිබ්බනම් කොහොමද ලියන්න ඕනේ? z plus තිබ්බනම් x වර්ග දාන 2x ඍණ 3 සමානයි බිඳුව සමීකරණයේ ධන පූර්ණ සංඛ්‍යාමය විසඳුම්. ධන තිබ්බනම් ධන පූර්ණ සංඛ්‍යාව. මෙතන මෙහෙම මුකුත් නැහැ. ඔතන මෙහෙම තියෙනවා. මොකද සංකේත මෙන්න මේවා තියෙන්නේ. z සංකේතයක්. දැන් මේක 11 වසර ළමයි දන්නවා. r සංකේතයක්. r කියන්නේ තාත්වික සංඛ්‍යාව. තාත්වික සංඛ්‍යාව. මම තිරයකට ගත හැකිද? ඔව් ලියාගත්තත් කමන්නේ මේ 11 වසරේදී උගන්වනවා. 11 වසර ළමයි දන්නවා. මේ තියෙන තාත්වික සංඛ්‍යාව. තාත්වික සංඛ්‍යා කියන්නේ පරිමේය සංඛ්‍යා, අපරිමේය සංඛ්‍යා සියල්ලම. එතකොට අපි මේ කතා කරන සියලුම සංඛ්‍යා අයිති වෙන්නේ තාත්වික සංඛ්‍යා. භාග දශම සියල්ල ඔක්කොමත් එක්ක තාත්වික සංඛ්‍යා. හරිද? එතකොට මේ ඔක මෙතන ලියා ගන්න ඕනේ නෑනේ. මතක තියාගන්න. හරිද? මේ තාත්වික සංඛ්‍යාවක් මෙතන තිබ්බොත්, ඒ කියන්නේ මෙතන තාත්වික සංඛ්‍යා කියලා ආවොත් දරුවෝ මෙතෙන්ට r කියලා ආවොත් පූර්ණ සංඛ්‍යාමය තාත්වික සංඛ්‍යාමය ඕනේ. සමීකරණේ විසඳුම්. මොකද විසඳුම් තාත්වික සංඛ්‍යා කියදී භාග දශම ඕන එකක් එන්න පුළුවන්. එතකොට පූර්ණ සංඛ්‍යා කියලා විශේෂ කරන්න ඕනෙත් නෑ. තාත්වික සංඛ්‍යා කියන්නේ භාග දශම පූර්ණ සංඛ්‍යා ඕන එකක් නිසා සමීකරණයේ විසඳුම් කියලා ලිව්වම හරියටම හරි. හරිද? එතකොට මෙතන r තිබුණා නම් සමීකරණයේ විසඳුම් පූර්ණ සංඛ්‍යාවක් නෑ. තේරුණාද? මොකද තාත්වික සංඛ්‍යා කියද්දි භාග දශම පූර්ණ සංඛ්‍යා ඕනම එකක් ඕනම සංඛ්‍යාවක් අයිති r ට. පැහැදිලිද මම කිව්ව කතාව? තේරුණාද නැද්ද? තේරුණා. r තිබ්බනම් ඒරුණා කියලා හිතනවා. r තිබ්බනම් මෙතන r තිබුණා නම් x වර්ග ධන 2x ඍණ 3 සමානයි බිඳුව සමීකරණයේ විසඳුම් කියලා ලියන්නේ. එතකොට මේ විසඳුම් වලට බාධාවත්
දශමාවත් මොනවා ආවත් කමක් නැහැ. ඍණ සංඛ්‍යාවත් කමක් නැහැ. හරිද? මොකද r තාත්වික සංඛ්‍යා කියන්නේ ඕනම සංඛ්‍යාවක්. එතකොට මෙහෙම විස්තර කරන්න මෙහෙම විශේෂ කරන්න ඕනේ නැහැ. ඔන්න ඔය දෙක තමයි දරුවෝ විශේෂයෙන් වෙන සංකේත දෙක. ඔය ඇරෙන්න තව තියෙන්නේ මේක. පරිමේය සංඛ්‍යා කියන එක. Q. සහ අපරිමේය සංඛ්‍යා. ඔය දෙකෙන් නම් එන එකක් නැති වෙයි. මොකද R1 සහ Z1 තමයි වැඩිපුරම දෙන්න තියෙන්නේ. ආවත් ඉන්නේ මේ දෙක. මේ දෙක නම් දෙන එකක් නැහැ. හරි. මාර අකුරුනේ. ඔන්න විස්තර කළා ලිව්වා. දැන් මේකේ අවයව ටික ලියලා දාමු. සමීකරණයේ පූර්ණ සංඛ්‍යාමය විසඳුම් හොයන්න ඕනනේ. මෙයා විසඳන්න. ඔව් වෙනම තැනක විසඳන්න. උතන නම් ඉඩ මදි වෙයි යෝක විසඳන්න ඉතින් සමීකරණය. බැරිද සරකපු ඉතින් හදන්නේ කියලා ඔව් එක සැරේ ගන්න. කොහොම හරි ගමන්නේ. x වර්ග ගන්න 2x ඍණ 3 සමානයි බිඳුව. සමීකරණය විසඳන්න ඕනි. හරිද? මේක x ධන 3 x ඍණ 1යි නේ. ඔව් x වර්ගයනේ. ඒතර මෙතෙන්ටත් x මෙතෙන්ටත් x. ඍණ 3 තුන් වරක් 1. හරිද? මෙයා ගුණ කරලා ඍණ 3යි x වර්ගය. ඒතර ඍණ 3 හදන්න පුළුවන් තුන් වරක් 1. තුනෙන් එකක් අඩු කරලා දෙකක් හදන්න පුළුවන්. ඒතර 3යි 1යි තමයි එන්නේ. 3යි 1යි. මේ තුන් වරක් 1 3යි තුනෙන් එකක් අඩු කරාම 2යි මැද පදේ එනෝනේ. ඒතර දරුවෝ මේ දෙන්නාගේ ගුණිතේ මෙතන ඍණ එන්නත් ඕන. ඒ වගේම මෙතන ධන එන්නත් ඕන. එහෙනම් එක්කෙනෙක් ධන වෙන්න ඕන අනිත් එක්කෙනා ඍණ වෙන්න ඕනේ. මෙයාට ධන දුන්නොත් මෙයාට ඍණ දුන්නොත් වැඩේ හරිනේ ධන 3න් එකක් අඩු වුණා මෙතන ධන 2යි. තුන් වරක් ඍණ 1 ඍණ 3යි. x ඍණ 1 x ධන 3 සමානයි බිඳුව. විසඳුම්නේ ඕන මේ හොයලා තියෙන්නේ සාධක. විසඳුම් කියන්නේ මූල. එහෙනම් මේකේ මූල හොයන්න ඕන විසඳුම්. ඊළඟට මෙයා ලියනවා x ඍණ 1 සමානයි බිඳුවක් හෝ x ධන 3 සමානයි බිඳුවක් විය යුතුයි. ඔය ඉතින් මේ කටුකොලේ හදද්දී ඔච්චර ලියලා ඉන්න ඕනේ නැහැ. ටක් ගාලා ගන්න. ඍණ 1 එහා පැත්තට දැම්ම x සමාන 1 හා x සමානයි ඍණ 3යි. ඔන්න විසඳුම් දෙක. එහෙනම් එන්නේ 1යි ඍණ 3යි. හරිනේ? සමීකරණයේ පූර්ණ සංඛ්‍යාමය විසඳුම්. හදිසියවත් දරුවෝ මේකට 1.5ක් කියලා ආවා නම් ඔය 1.5 අපි මෙතෙන්ට ලියනවද? නෑ සර් පූර්ණ සංඛ්‍යාන ලියන්නේ නෑ, නැහැ. පූර්ණ සංඛ්‍යා විතරයි. හදිසියවත් මෙතන මම මෙතන R කළා. මේ z+ කියලා තිබුණා නම් ඍණ 3 අපි මෙතන ලියනවද? නෑ සර් එක ගණනේ කියලා නෙමෙයි. හරිනේ. දැන් z තියෙන නිසා 1යි ඍණ 3යි දෙකම ලියනවා. හරි දැන් නම් ළමයිට ජන්ම ස්වරූපය හොඳට තේරෙනවා. ඊළඟට යන් ඊළඟ කොටසට මේකේ මේ වෙන රූපේ දාලා නැහැ නේ ඒක දාන්න. ඔව් වෙන රූපේ තනියම දාගන්න. 1යි ඍණ 3යි. හරි යමු ඊළඟ කොටසට. රෝම ඉලක්කම් 5. e සමානයි x කෙසේද යත් x අවයවයක් z x වර්ගය සමානයි 9. තුනයි ඍණ 3යි නේ. x ධන 3 x ඍණ 3. අන්න හරි x ධන 3යි x ඍණ 3යි. එතකොට මේක විස්තර කරොත් දරුවෝ x වර්ගය සමානයි 9. මේ සමීකරණයක්. සමීකරණයේ මොනවද මේ z කියන්නේ පූර්ණ සංඛ්‍යාමය. පූර්ණ සංඛ්‍යා. මෙහෙම කියන්නත් පුළුවන්. සමීකරණයේ නිකිලමය විසඳුම්. සමීකරණයේ නිකිලමය. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාමය කියන එක තමයි මම තාක්ෂුට ෂෝට් කරා ඒක. ලස්සනයි. පූර්ණ සංඛ්‍යාමය කියන එකට වඩා ලස්සනයි නිකිලමය. නිකිලමය විසඳුම්. පූර්ණ සංඛ්‍යාමය කිව්වත් හරි ඉතින් දෙකම හරි. දෙකම කියන්නේ එකම තමයි. x වර්ගය සමානයි 9 සමීකරණයේ නිකිලමය විසඳුම්. හරි මේකේ නිකිලමය විසඳුම් දෙකක් තියෙනවා. x වර්ගය සමානයි 9 සමීකරණය විසඳන්න. x වර්ගය සමානයි 9. එතකොට x සමානයි වර්ගමූල 9 නමුත් ධන හෝ ඍණ. ධන හෝ ඍණ. එහෙනම් ධන හෝ ඍණ 3යි.
x සමානයි ධන හෝ ඍණ 3යි. ඒ කියන්නේ එක්කෙනෙක් ධන 3යි අනිත් එක්කෙනා ඍණ 3යි. ඕන්න අවයව දෙක. දැන් ඉතින් මෙයා දාන වෙන රූපයක්. 3යි ඍණ 3යි. අර ධන හෝ ඍණ 3 ආවේ ධන හෝ ඍණ 3 එන්නේ පූර්ණ වර්ග මෙයා x වර්ගය 9යි. ඒතකොට x ට එන්න පුළුවන් ධන 3 ආවත් හරි ඍණ 3 ආවත් හරි. අයියෝ කියලා දුන්නේ නේ දරුවෝ. හරි අර එහෙම කියලා දුන්නේ නැද්ද මම? කියලා දුන්නා කියලා දුන්නා. කියලා දුන්නනේ මේවා ගැටලුවක් නම් අහන්න මං ආයෙ ඕනනම් කියලා දෙන්නම්. මොකද දන්නවද මේක ධන හෝ ඍණ 3ක් එන්නේ? මොකද x වර්ගය 9ක් වෙනවනේ. එතකොට ධන 3 වර්ගය ගත්තත් ධන 3 වර්ගය ගත්තත් ධන 9යි. ඍණ 3 වර්ගය ගත්තත් ඒත් ධන 9යි. එතකොට ධන 9 මූලය අරගත්තොත් ධන 9 මූලය ගත්තොත් ඔය ධන 9 මූලයට ධන 3 ලැබෙන්නත් පුළුවන් ඍණ 3 ලැබෙන්නත් පුළුවන්. ඒක ඔත්ති රටේ කතාවක් නෑ නේද තියෙනවා තියෙනවා මේක දරුවෝ ඉරට්ටේනේ ඉරට්ටේ එකක මූලය ගත්තොත් ඉරට්ටේ සංඛ්‍යාවක මූලය ගත්තොත් ධන හෝ ඍණ. නමුත් ඔත්තේ සංඛ්‍යාවක මූලය ගත්ත කියලා ධන හෝ ඍණ වෙන්නේ නැහැ. එක් ධන නම් ධනයි ඍණ නම් ඍණයි. ඔත්තේ ඉරට්ටේ කතාව තමයි මේ යන්නේ. හරිද? දැන් ඕක මෙහෙම තිබුණා කියලා හිතන්නකෝ. x ගේ 4 වෙනි බලය සමානයි 16යි. ඒතර x සමානයි මේ මෙයා 16 කියන්නේ දෙකේ 4 වෙනි බලයනේ. 2 2 4 7 2 8 8 2 16. හරි? දැන් මේ තියෙන්නේ මොන බලද? ඉරට්ටේ බලනේ. ඒතර x සමානයි ධන හෝ ඍණ 2යි. ඔත්තේ මේ තියෙන මොන බලයක්ද? ඉරට්ටේ බලයක්. ඔත්තේ නෙමෙයි ඉරට්ටේ බලයක්. එතන මේ තියෙන්නේ ඉරට්ටේ බල. මෙයා 9 කියන්නේ 3 වර්ගය. මේ තියෙන්නේ ඉරට්ටේ බල. ඉරට්ටේ බලයක මූලය ගනිද්දි ධන හෝ ඍණ එනවා. ඔත්තේ බලයක මූලය ගත්තොත් තමයි ධන හෝ ඍණ එන්නේ නැත්තේ. ධන නම් ධනයි ඍණ නම් ඍණයි. උදාසීන. හරිනේ ඔන්න මං ආයේ කලින් සමීකරණවල කියලා දීපු දේවල් මතක් කරා. ඉරට්ටේ බලයක මූලය ගත්තොත් ධන හෝ ඍණ එනවා. ඔත්තේ බලයක මූලය ගත්තට ධන හෝ ඍණ එන්නේ නැහැ. ධන නම් ධනයි ඍණ තිබුණොත් ඍණයි. හරි රෝම ඉලක්කම් 6. රෝම ඉලක්කම් 6. f සමානයි x කෙසේදයත් x අවයවයක් ප්‍රථමක සංඛ්‍යාවකි. මෙහෙම ලියන්නත් පුළුවන් ඕක. ඒ කියන්නේ යනු කියන එක අයින් කරලා මෙහෙමත් ගන්න පුළුවන්. x යනු ප්‍රථමක සංඛ්‍යාවකි. ඒ කියන්නේ x අවයවයක් ප්‍රථමක සංඛ්‍යා කුලකයේ කියන එක තමයි ඕකෙන් කියවෙන්නේ. පහ කුඩා හෝ සමානයි x කුඩා හෝ සමානයි 20. ආසයට විස දක්වන ප්‍රථමක සංඛ්‍යා. අරකට සර් කුඩා හෝ සමාන නැහැ කුඩා විතරයි. මේකේ කුඩා විතරයි සමාන නැහැ. හරි ඒක උඩට ගිහිල්ලා. පහක් 37 ප්‍රථමක සංඛ්‍යානේ අනේද පාසයට විස දක්වා කියලා තියෙනවා. හරි මෙතන තියෙන්නේ 5 සිට 20 දක්වා කියන එක. ඇයි 20ට සමානතාවය නැහැ? 5 සිට 20 දක්වා. එහෙනම් මේක විස්තර කිරීමක් ලෙස ලිව්වොත් තනියම ලියන්න. තනියම ලියන්න. විස්තර කිරීමක් ලෙස. දැන් ඉතින් තනියම ගන්න පුළුවන්. මේකෙන් කියවෙන්නේ x අවයවයක් ප්‍රථමක සංඛ්‍යා කුලකයේ කියන එක. ඒ කියන්නේ x කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. ඒ කියන්නේ යනු වෙනුවට මේක දාන්නත් පුළුවන්. x අවයවයක් ප්‍රථමක සංඛ්‍යාව.
මුලින්ම පරාසයෙන් ගන්න ඕන විස්තර කරද්දී. 5 සිට 20 දක්වා අරකින් කියවෙන්නේ 5 සිට 20 දක්වා ප්‍රථමක සංඛ්‍යා. ප්‍රථමක සංඛ්‍යා. ඕන්. කොගලන් මේ විදිහට ලියපු ළමයි 5 සිට 20 දක්වා ප්‍රථමක සංඛ්‍යා. දැන් දරුවෝ මේක මම ලියන්නම් අවයව ලැයිස්තුගත කරලා 5 සිට 20 දක්වා ප්‍රථමක සංඛ්‍යා. 5 කියන්නේ ප්‍රථමකයි 2 3 5 7 11 13 17 19 ඕන ඔච්චරයි. 2 3 5 7 11 13 17 19 හරි ඔය තියෙන ප්‍රථමක සංඛ්‍යා ටික. මේ ඔය ප්‍රථමක සංඛ්‍යා අමතකයි නම් මේ ඕකට තියෙන දරුවෝ මම දීලා ඇති chart එකක්. ඒ කියන්නේ ඕගොල්ලන්ට නම් දීලා නැහැ. 6 වසර ළමයිට තමයි දීලා තියෙන්නේ. 6 වසරේ නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ගෙදර ඉන්නවා නම් පොඩ්ඩක් ඔව් කඩකැල්ල කොහොම ඉන්නේ? ඈ ඒක විලේජ් එක යන්නේ කොහොමද? කතා කරලා අහන්න ඉතින් වෙන මොනව කරන්නද? ප්‍රථමක සංඛ්‍යා ටික පොඩ්ඩක් නම් පහේ ඉන්නේ. කියලා පන්ති පොඩ්ඩක් ආවේ. ඊළාංශය කිව්වා කියලා අහන්න. ඔව් කෝල්ලයක් දීලා හරි ඒක තමයි අහන්න පන්ති මේ 6 වසරේ නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඉන්නවා නම් මගේ පන්ති එන. යාළුවට මම විසිල් බෝඩ් එකක් ගහලා බිත්තියේ ගහලා තියාලා. ගෙවල් වල පොඩ්ඩක් බලන්න. සපන වෘත එවන්න. හරිද? අපි කියන සර් ඇහුවයි කිය. අහලා බලන්නකෝ යාළුවා බිත්තියේ ගහලා තියෙන්නේ අපේ. 9 වසරේ 100ට එකක් ගහලා තියෙන්නේ. 9 වසරේ නේ? නෑ 9 වසර නෑ. මේව 6 තමයි කියලා දෙන්නේ. හරි. මේ ඔන්න ප්‍රථමක සංඛ්‍යා ටික 5 සිට 20 දක්වා තියෙනවා. දැන් වෙන් රූපෙත් දාන්න ඉතින් ඕක. දැම්මා. මේක ඇතුළට දාන්න. හරිනේ. ඔන්න කුලකවල 10 වසරේ මුල් ටිකක් ඉවරයි. මුල් චුට්ට විතරයි චුට්ටයි. දැන් තියෙන දරුවෝ කුලක වල ඔය විවිධ කුලක ටික. හරිද? උපමාතුකා සෙට් එකක් තියෙනවා. ඒ ටික කතා කරන්න. මේ ටික තේරුණාද? ඉදිරියට යන්න කලින් මට කියන්න මේ ටික තේරුණාද? ජනන ස්වරූපේ? ඔව්. කියන්න. ඊපම් බං මොකද කේස් එක? තේරුණා ඔය කියලා ගන්න එකයි. ඈ? තේරුණා කියලා කිව්වේ. තේරුණායි කියලා කිව්වේ. හරි. ඔය කලින් කරපු ඒවමනේ නේ අභිශූන්‍ය කුලක පරිමිත අපරිමිත ඔව් ඒවම තමයි කලින් කරපුවම තමයි ආයේ මේ මතක් කරලා ගන්න. මම ආපු දවසේ නියම සර්නි ටියුට් එක හැදුවේ නේ? ඔව්. හරිද? මේ මම ඔක්කොම සම්පූර්ණයෙන් හදපු ටියුට් එකක්. මම්ම ලියලා මම්ම ටයිප් කරා. අභිශූන්‍ය කුලකය. හරි දැන් හරි අහගන්න. අභිශූන්‍ය කුලකය. අභිශූන්‍ය කුලකය කියන්නේ පුතේ අවයව කිසිවක් නොමැති කුලකය. අවයව කිසිවක් නැහැ. හරිද? එතකොට ඒකේ අවයව ගණන බිඳුවයි. මම ඔන්න උදාහරණ දෙක තුනක් ලියන්නම්. එක උදාහරණයක් b සමානයි බිඳුවත් එකත් අතර බිඳුවත් එකත් අතර නිකිල තියද? නෑ. බිඳුවත් එකත් අතර නිකිල නෑ. එහෙනම් මේක ලියන්න පුළුවන් පුතේ b සමානයි හිස් සංගල වරහණක් කියලා. ඒ කියන්නේ අවයව කිසිවක් නැහැ කියන එක දක්වන්න එක්ක හිස් සංගල වරහණක්. මුලින් අහගෙන ඉන්න හොඳේ. මොකද මෙතන නැත්තම් ඉඩමදි වෙයි ඕගොල්ලන්ට. බිඳුවත් එකත් අතර නිකිල නැහැ. b සමානයි හිස් සංගල වරහණ. තව උදාහරණයක් ගන්නම්. c සමානයි පාද 3ට අඩු බහුවස්ස. පාද 3කට අඩු බහුවස්ස තියෙද? නෑ. නෑනේ. අඩුම පාද ගණනක් යොදාගෙන හදන්නේ ත්‍රිකෝණයෙන්. ඊට වඩා අඩුවෙන් පාද දෙකක් යොදාගෙන බහුවස්සයක් හදන්න බෑ. එහෙනම් පාද 3ට අඩු බහුවස්සක් නෑ. එහෙනම් c කියන්නේත් අභිශූන්‍ය කුලකයක්. එක්ක හිස් බිඳුවේ සංගල කියලා වරහන. එහෙම නැත්තම් පුතේ බිඳුවක් දැම්මා කපලා දැම්මා. හරිද?
ඔය දෙකම කරන්න යන්න එපා. මම ඔක කියලා ඇති. ඒ කියන්නේ සංගල වරහනක් දාලා දන්නෝ වැඩිකමට බිඳුවක් දාලා ඒක ඇතුලෙන් දාලා කපලක් දානවා. ඕක අභිශූන්‍යයිද? මේක අභිශූන්‍ය නෑ මේ අවයවයක් තියෙනවා. හරිද? මේකෙන් කියවෙන්නේ එක අවයවයක් තියෙනවා කියලා. හරිද? මෙහෙම ලියන්නේ නෑ. එක්ක මෙහෙම එක්ක මෙහෙම. එක්ක හිස් සංගල වරහන එක්ක බිඳුවක් දාලා කපලා දැම්මා. ඕකෙන් තමයි කියවෙන්නේ පුතේ අභිශූන්‍ය කුලකය. අවයව කිසිවක් නැති කුලකය. සමහර නෑ කොහොමද? දෙකෙන් එකක් ඉගෙනුවා ඉවරනේ. ඒකට දෙකෙන් එකක් ඉගෙනුවා නම් එහෙම බෑ දරුවෝ දෙකම ඉගෙන ගන්න බෑ. හරිද? ඒක අකෝ කියන්නේ පැටලුණා. අභිශූන්‍ය කුලකය කියන එක අංකණය කරන්නේ මෙහෙම. එහෙම නැත්තම් මෙහෙම. ඔය දෙකම කරන්න ගියොත් වැරදි. ඒ කියන්නේ මේක ඇතුළට මේක දැම්මොත් වැරදි. හරි. ඒතකොට එක අවයවයක් තියෙනවා කියන එක තමයි ඉතින් කියවෙන්නේ. එක අවයවයක් තියෙනවා. හරි. තව උදාහරණයක් ගන්න BCD කියලා. ලියා ගන්නද? ඔව් ලියා ගන්න තමයි දෙන්නේ. පියාඹන ඉබ්බෝ කතා වලින් අවුලක් නැහැ. පියාඹන ඉබ්බෝ ඉන්නවා. ඉන්නවද? ඉන්න. ඉබ්බේ පියාඹන්න පුළුවන්. ඉබ්බේ පියාඹන්න පුළුවන්ද? යාමන නයි නම් ඉන්නකො. පියාඹන නයි. ඒත් කමන්නේ. ඔය පියාඹන YouTube එකේ නයි. වීඩියෝ එකක් තිබ්බා. හරි. එතකොට D අභිශූන්‍යයි. D කුලකයත් අභිශූන්‍යයි. ඉබ්බේ කුඩ දැම්මොත් කොහොමද පියාඹන්නේ? හරි. එතකොට මේ ඔතන දීලා තියෙන දරුවෝ n අභිශූන්‍ය කුලකය සමානයි බිඳුවයි කියලා. හරිද? ඒ කියන්නේ අභිශූන්‍ය කුලකයේ අවයව ගණන සමානයි බිඳුවයි. ඒක තමයි කොටු කරලා දීලා තියෙන්නේ. ඒක highlight කරගන්න. හරි. අභිශූන්‍ය කුලකයේ අවයව ගණන නෑ මුකුත් නෑ අවයව. පියාඹන ඉබ්බු නෑ, පාතුනට අඩු බහුවස්ත්‍ර නෑ, බිඳුවත් එක අතර නිකලත් නෑ. අභිශූන්‍යයි අවයව කිසිවක් නෑ. මේ උදාහරණට ඔය ටිකක් ලියා ගන්න. මේකෙන් කියවෙන්නේ අවයව ගණන බිඳුවයි කියන එක. අවයව ගණන බිඳුවයි. අභිශූන්‍ය කුලකයේ අවයව ගණන බිඳුවයි. උදාහරණට ලියනවා. ඒක ලියලා තියෙන්නේ. මේ කොටු කරලා දීලා තියෙන්නේ මෙතන. ඒකයි ලියන්න ඕනේ නැහැ. මේ තුන ලියා ගන්න. ඔය දීලා තියෙන ඉඩේ මේ තුන ලියා ගන්න. අරක highlight කරගන්නන්නේ. ඔව් අරක highlight කරගන්න ඊළඟට මේ අවයව කිසිවක් නොමැති කුලකය කියන එකත් highlight කරගන්න. අභිශූන්‍ය කුලකය කියන්නේ අවයව කිසිවක් නොමැති කුලකය. අවයව ගණන බිඳුවයි. ඒක තමයි ලියලා තියෙන්නේ n අභිශූන්‍ය කුලකය. අභිශූන්‍ය කුලකයේ අවයව ගණන බිඳුවයි කියලා. අභිශූන්‍ය කුලකයේ අවයව ගණන බිඳුවයි. එකක්වත් නැහැ. ඊළඟට දරුවෝ පරිමිත කුලකය. මම මේ දැන් කිව්වා. තාම ලියා ගන්න. තාම ලියා ගන්න. උඩ ඉන්නේ. අවයව නිශ්චිතව කියන්න පුළුවන් ඒවානේ. ඔව්. පරිමිත කුලකය කියන්නේ පුතේ අවයව සංඛ්‍යාව නිශ්චිතවම කියන්න පුළුවන්. මෙන්න මෙච්චරයි තියෙන්නේ කියලා අර මං ඉස්සෙල්ලා කියලා දුන්නේ මුලින්ම. එතකොට අවයව සංඛ්‍යාව නිශ්චිතවම ප්‍රකාශ කරන්න පුළුවන් කුලක වලට කියනවා පරිමිත කුලක කියලා. අවයව සංඛ්‍යාව නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි කුලක වලට කියනවා අපරිමිත කුලක කියලා. හරි. එතකොට කියන්න බෑ කොච්චරක් තියෙද? අනන්ත ප්‍රමාණයක්. සෑහෙන. ඔයාලා තේරුම් දාන ඉස්සරහට මොකද්ද? අපරිමිත කුලක වලට සර් කුල ඔව්. 4ක් 5ක් කියලා තේරුම් දානනේ. ඔව් තිතුන. අවයව 4ක් 5ක් කියලා. ඔව් ඔව්. හරි මං උදාහරණ අවයව දෙන්නම්. තුනයිනේ. හරි මං උදාහරණ දෙනවා මෙන්න පරිමිත කුලක වලට මුලින්ම පරිමිත කුලක මේ පරිමිත කුලක වලට උදාහරණය q සමානයි බිඳුවත් 10ත් අතර සංයුත සංඛ්‍යා බිඳුවත් 10ත් අතර සංයුත සංඛ්‍යා කමන්න q කියලා ගන්නද දැන් මේ පරිමිත කුලකය කියන්නේ අවයව ප්‍රමාණය කියන්නේ මේ දීලා කියන්නේ ලියලා අවසන් කරන්න පුළුවන්. ඔව්. නිශ්චිතවම ප්‍රකාශ කරන්න පුළුවන්. අපිට මේ බිඳුවත් 10ත් අතර
සංයුත සංඛ්‍යා ටික හරියටම කියන්න පුළුවන්. ඒක ලියලා අවසන් කරගන්න පුළුවන්. නිශ්චිතව ප්‍රකාශ කරගන්න පුළුවන්. ආන්න ඒව තමයි පරිමිත කුලක. දැන් 10ත් ලක්ෂයත් අතර 10 ගුණාකාරය කියලා කිව්වොත් ඒත් පරිමිතයි නේ. ඒකත් පරිමිතයි. ඔන්න අපරිමිත කුලක වලටත් මම උදාහරණයක් ගන්නම් කොහොමද එතකොට හරිය. ඔන්න මම මුලින් ලියන්නම් අපරිමිත කුලක. ඒක උදාහරණයක් දෙන්නේ. ඔව් මේක ලියන්න ඕන උදාහරණ වලට. ඔයගොල්ලෝ ලියන්න මේ 0.10 අතර සංයුත සංඛ්‍යා ටික ලියන්නකෝ මේක ඇතුලේ. සර් ඔව්. ඕකේ හයිලයිට් කරන්න මොකුත් නැද්ද? පරිමිත සංඛ්‍යාවල හයිලයිට් කරගන්න අවයව සංඛ්‍යාව නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි කියන තැනට නිකන් හයිලයිට් කරගන්න. අවයව සංඛ්‍යාව නිශ්චිතවම ප්‍රකාශ කළ හැකි. අනිත් එකේ අපරිමිතවල අවයව සංඛ්‍යාව නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි කියන තැනට නිකන් හයිලයිට් කරගන්න. හරි ඔන්න පරිමිත කුලක වලට උදාහරණයක් 0.10ත් අතර සංයුත සංඛ්‍යා. මොනවද දරුවෝ 0.10ත් අතර තියෙන සංයුත සංඛ්‍යා ටික? එක සංයුතයි. නෑ සර් 4. එක ප්‍රථමකවත් සංයුතවත් නෙමෙයි. දෙකටමයි තියෙන්නේ. මං කිව්වේ 4 කියලා. 4 කියලා හරි. මුලින් කිව්වේ ඒකයි. එහෙම එක වගේ. එහෙනම් සංයුත සංඛ්‍යා පටන් ගන්න පුතේ 4ෙන්. 2 3 ප්‍රථමකයිනේ. නෑ 4ෙන් තමයි පටන් ගන්න ඕන. 4 5 බෑ 5 ප්‍රථමකයි. 6 7 බෑ 7 ප්‍රථමකයි. 8 9 4නේ 0.10 4නේ. ඒ නිසා උතනින් ඉවරයි. සමචතුරස්‍ර සංඛ්‍යාවනේ. 4 නෑ කොහෙද සමහර සංඛ්‍යා 4 6 8 9. හරි දැන් දරුවෝ මේකේ අවයව ගානක් ලියලා දාමු. ඔහොමම. NQ සමානයි මෙච්චරයි කියලා දාන්න. NQ කීයක් තියෙද? 1 2 3 4යි. NQ 4යි. අවයව 4ක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. NQ මෙච්චරයි කියලා අපිට කියන්න පුළුවන්. අවයව සංඛ්‍යාව නිශ්චිතව ප්‍රකාශ කරන්න පුළුවන්. අපරිමිත කුලකවලට උදාහරණයක් ගන්න p සමානයි ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා. p සමානයි ඔත්තේ සංඛ්‍යා. හරි. ඔත්තේ සංඛ්‍යා ටික ලියන්න පටන් ගමු එහෙනම්. කියන්න බලන්න. 1 1 3 3 5 7 9 9 11 කොහොම ලියාගෙන යන්නේ සර් දිගටම. ලියාගෙන යන්න නේ. ලියමු. මේ වැඩ නැහැනේ. ලියමු. සර් අර වත්තේ සංඛ්‍යා කියලා නේ ලියලා තියෙන්නේ. වාත්තේ. වාස්තේ ඔත්තේ. හරිද? ඔත්තේ සංඛ්‍යා. ඉංගල දාන්න. මේකට අපරිමිතයි කියන්න හේතුව දැන් පැහැදිලිද? අපරිමිත දීලා අවසන් කරන්න පුළුවන්ද? බෑනේ. ඒ කියන්නේ අවයව ගන්න ලියන්න බෑනේ. ඒක ප්‍රකාශ කරන්න බෑ. අවයව කොච්චරක් තියෙද මේකේ? මේක නම් අවයව 4යි. මේකේ අවයව කීයක් තියෙද? නිශ්චිත ප්‍රකාශ කරන්න. එතකොට අනන්තයක්. මේකේ දරුවෝ NP කියලා ගත්තොත් කීයද අපි ලියන්නේ? අනන්තය. අනන්තයයි. අනන්තයයි. ඒකේ මාක් එක ලියන්න. ගොඩක් එක අයලිය. අනන්තයයි. බිලී කොක්ක NP අවයව ගන්න අනන්තයි. ඒ ඉලක්කම පෙරලා ලියන්න. 8 ඉලක්කම නෙමෙයි බුල. හරිද? මෙහෙම තියෙන්නේ. අර අතන මේ පැත්තෙන් ජොයින්ට් වෙන්න බෑ. මෙතනින් ජොයින් කරන්න එපා. අර පොඩි කාලේ හදපු දන්නේ වගේ. හරි. ඔය අනන්තයේ ඈ පොඩි එකක් දැම්ම හදලා තියෙනවා. හරි හරි. ඔන්න ඒකත් හරි. මේ මාව දාලාද තිත්තුන දාන්න. ඔව් ඔව් කමාව දාලා තමයි තිත්තුණා. කමාව දාලා තමයි තිත්තුණා. නැතුව දෙමුත් හරි දීනේ. එහෙම එකක් නෑ ඉතින්. හරි අපරිමිත කුලකත් හරි. ඊළඟට තියෙන දරුවෝ සමකුලක. සමකුලක කියන්නේ පුතේ අවයව ගණන මෙන්ම අවයව සමාන වන කුලක තමයි සමකුලක කියන්නේ. ඒ කියන්නේ මම උදාහරණයක් ගන්නම් මෙන්න මෙහෙම. සමකුලක වලට A සමානයි අහන් ඉන්න මුලින්ම බිඳුවත් 10ත් අතර දෙකෙහි ගුණාකාර. හරිද? ලියන්න එපා දැම්ම.
b සමානයි තව උදාහරණයක් ඒ කියන්නේ ඒකටම ඉරට්ටේ සංඛ්‍යා දෙකේ සිට 8 තෙක් ඉරට්ටේ සංඛ්‍යා හරි ඔන්න ඔය දෙක ගත්තා දැන් පුතේ මම මේ a ගේ අවයව ටික ලිව්වොත් 0.10ත් අතර දෙකේ ගුණාකාරනේ නම් 0.10ත් අතර තියෙන දෙකේ ගුණාකාර ටික 2 4 6 8 ඔය තියෙන්නේ 0.10ත් අතර තියෙන දෙකේ ගුණාකාර මම b කුලකයත් ඔහොමම ලියනවා 2 සිට 8 තෙක් ඉරට්ට සංඛ්‍යා 2 4 6 8 ඒ ටිකමයි මේ බලන්නකෝ අවයවත් සමානයි අවයව ගණනත් සමානයි එහෙනම් මෙන්න මේ වගේ අවයවත් සමාන අවයව ගණනත් සමාන වන කුලකවලට කියනවා සමකුලක කියලා. එහෙනම් A හා B කියන්නේ සමකුලක දෙකක්. අවයවත් සමානයි අවයව ගණනත් සමානයි. කියන්නේ එකම කුලකේ සමකුලක. හරිනේ? ඔව් දැන් මේකට සංකේතයක් තියෙනවා A හා B සමකුලක වෙනවා කියන එක දක්වන්න මෙහෙමයි. එතකොට A B සමකුලකනේ. ඒක සංකේතයෙන් දක්වන්නේ දරුවෝ A සමානයි B කියන එක. හරිද? මෙන්න මේක පහලින් ලියලා කොටු කරගන්නත් ඕන. හරි මේ උදාහරණ ටික ඔතන ලියා ගන්න සමකුලක යටතේ මේ සෙට් එක ලියා ගන්න. highlight කරගන්න බා. ඔය ටික ලියා ගන්න. ලියාගෙන A සමානයි B කියන එක අන්තිමට කොටු කරගන්න. මෙතන highlight කරන්න බා සර්. මේක highlight කරන්න ඕන මේකත් highlight කරන්න ඕනි. මේ කොටු කරපු එක highlight වෙන්න ඕනි. ඊළඟට අවයව ගණන මෙන්ම අවයවද සමාන කියන එක highlight කරගන්න. අවයව ගණන මෙන්ම අවයවද සමාන. අවයව ගණන මෙන්ම අවයවද සමාන. ඉස්සරහින් මේ හරියෙන් ලියා ගන්නවා A සමානයි B කියලා. ඉස්සරහ ඉඩ තියෙනවා මේ හරිය. එතකොට සමකුලකවල දරුවෝ සංකේතය තමයි මෙන්න මේ සමාන ලකුණ හොඳ. සමකුලකවල සංකේතය තමයි මේ සමාන ලකුණ. සමානයි නම් සමකුලක නම් මෙහෙම සමානතාවය දානවා. A හා B කුලක දෙක සමානයි සමකුලක වෙනවා. ඕක වෙන් රූපයක දැක්වුවොත් ඉන්නකෝ දාලා තියෙන්නේ. ඕක වෙන් රූපයක දැක්වුවොත් මෙන්න මේ වගේ. ඒක නම් අඳින්න ඕනේ නැහැ පිටි ඊළඟ පිටුවේ තියෙනවා. හරිද? මේ තියෙන්නේත් A මේ තියෙන්නේත් B. මොකද එකම කුලකේ ඒත් ඒකමයි බීත් ඒකමයි. ඔන්න වෙන් රූපයක දැක්වුවොත්. ඒක ඔතෙන්ට ඕනේ පස්සේ වෙන් රූප සටහන වල තියෙනවා. ඔව්. දැන් සමකුලක වෙන්න සහ අනිවාර්යෙන් සර් මේ අවයව ගණන සමාන වෙන්නත් ඕන අවයව සමාන වෙන්නත් ඕන සර්. ඔව්. ඒක තමයි කියලා අනිත් ඒවාක්වත් අවයව ටික සමානලා අවයව මේ ගණන වෙනස් වුණොත් එන්නේ. එහෙම වෙන්නේ නැහැ. අවයව ටික සමාන වෙලා අවයව ගණන වෙනස් වෙන්න බෑනේ. නැසෙ අනිත් පැත්තම කියන්නේ මේ අවයව ගණන සමානලා අවයව ටික වෙනස් වුණොත්. ඒ තුල්ල කුලක. දැන් ඊළඟට කරනවා. හරි. මේ ටික ඉවර කරලා තුල්්‍ය කුලක සංකේතය මෙහෙම. බලන්න උතන දාලා තියෙයි. තුල්්‍ය කුලක. තුල්්‍ය කුලක කියන්නේ අන්න දැන් අර චාරුක කියවපු එක අවයව ගණන සමාන වෙලා නමුත් අවයව අසමානයි. හරි මම උදාහරණයක් අරන් කියලා දෙන්නම්. p සමානයි මම එක කුලකයක් ලියනවා. 1 සිට 15 තෙක් ත්‍රිකෝණ සංඛ්‍යා. තව එකක් ලියනවා q කියලා. ඉංග්‍රීසි හෝඩියේ ස්වර අකුරු. හරි. ඔන්න බලන්න දැන් මම මේවයි අවයව ලියන්නම්. මෙතන p සමානයි 1 සිට 15 තෙක් ත්‍රිකෝණ සංඛ්‍යා. මොනවද 1 සිට 15 තෙක් තියෙන ත්‍රිකෝණ සංඛ්‍යා ටික? එක කියන්නේ ත්‍රිකෝණ සංඛ්‍යාව.
ඊළඟට 3 3 හරි ඊළඟට 6 6 9 මං කියන්නද ඕක පොඩ්ඩක් 6 වසර ළමයෙක්ගෙන් අහන්නකො ලස්සනට කියයි 1 කියන්න දෙක 2 එකෙන් ඉවරාම 10 15 නටනට කියන්න 36 45 නටනට කියන්න උගන්නලා තියෙනවා ලැජ්ජයි නේ මහන්න බෑ. ලැජ්ජයි හරිද පොඩ්ඩක් යම. 6 වසර ළමයෙක්ගෙන් අහන්න මල්ලේ ලැජ්ජයි. අංගේ මට ත්‍රිකෝණ සංඛ්‍යා ටික ෂේප් එකේ කියලා යන්න කියන්න. ඒතර එයා ලස්සන සින්දුවක් කියලා යයි ඔයගොල්ලෝ. මිලාස් සර්, කිව්වා මේ කියලා සර්, අහන්න. සර් අරිනරකයි උන්ට සින්දුත් කියන්නලා අපි අපිට නම් කිව්වේ දන්න සර් මේ කියලා දෙන්න මම. අපිට සින්දු කිසිදෙයක් සින්දු වලින් පාඩම් කරා. අපිට කොහෙද අපිට එකක් ඔයගොල්ලන්ට ඉතින් ඒවා 6 වසර ළමයිට. අපිට හරි ස්ලයිඩ් ඔයාලට නම් ඕන මොකුත් පාඩම් නැහැ. කරවන්න. 1 3 6 10 15 21 මරු සින්දුව. 45 55. අපි සර් ඕක අපිට නම් බලන්න. සර් 6 වසර කියලා දුන්න සර් 1 ලියලා 2 1 එකතු කරලා මේ 3 දාන්නේ කියලා. තමයි ඒ ගන්න ක්‍රමේනේ. ඒක ගන්න දැන් නම් කිව්වේ දැන් කිව්වේ ඇඟිලි 1 2 එකතු කරා එහෙම තමයි. ඕක ඉතින් ඔක ලියන්න කිව්වම පොඩ්ඩක් මතකේ තියෙන එක වටිනවනේ. හරි. ඇඟිලි තියෙන ගණන් කර කර කියන්න. හරි ගණන් කර කර ලියන්නකෝ. එතකොට ඒ ඔයගොල්ලෝයි 6 වසර ළමයෙකුයි අරගෙන ත්‍රිකෝණ සංඛ්‍යා දෙක ත්‍රිකෝණ සංඛ්‍යා ටික ලියන්න කිව්වොත් ඕගොල්ලන්ට කලින් 6 වසර ළමයි ටික ලියලා ඉවරයි. ඒ ත්‍රිකෝණ සංඛ්‍යා ටික විතරයි. උන්ට වර්ගමූල හොයන්න බෑ. හරි හරි. සර් අපිත් එක්ක ඉඳලා දැන් අපිටම කපනෝනේ හරියට නෑ දරුවෝ මම මේ කියන්නේ ඒව පාඩම් කරගන්න කියලා. හරිද? 1 3 6 10 15 15 21 21 ලියන්නේ නැහැ. 1 සිට 15 තෙක්නේ. ඔන්න එහෙනම් 15 ඉවරයි. 1 3 6 10 15. ඒතර දරුවෝ මේකේ අවයව ගාන මම ගණන් කරලා ගත්තා. ඒක මම පස්සේ ලියන්නම්කෝ. දැන් Q එකක් ගන්නම්. ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර මොනවද? A E I O U. හරිනේ. වව A E I O U. මේක NP කීයද? 5යි. 1 2 3 4 5යි. මේක NQ කීයද? 1 2 3 4 5යි. 5යි. අවයව අසමානයි නමුත් අවයව ගණන සමානයි. එහෙනම් ඔන්න ඔය වගේ කුලක වලට කියනවා තුල්්‍ය කුලක. අවයව අසමාන වුවද අවයව ගණන සමාන වන කුලක වලට කියනවා පුතේ තුල්්‍ය කුලක. හරිනේ? එතකොට ඕක සංකේතයෙන් දක්වන්නේ මෙහෙමයි. මේක වගේ A තුල්යයි B අන්න එකත් ලියලා කොටු කරගන්න. හරි උදාහරණ ටික දාගන්න ටක් ගාලා. PQ කියලා. sorry ඒක PQ කියන්නේ ගත්තේ අපි. හරි ටක් ගාලා දාගන්න. මේක මේ පැත්තේ ඉඳ තියෙනවනේ නේ. මම මේක ආයි මකන්නම් මොකද මේ මෙහෙම ලියලා ගත්තා හොඳයි. NP සමානයි NQ. ඒකෙත් highlight කරගන්න අනේ අරගෙන. NP සමානයි NQ බැවින් NP සමානයි NQ බැවින් P තුල්යයි Q. NP සමානයි NQ බැවින් P තුල්යයි Q. මේ ටික තමයි තුල්්‍ය කුලක යටතේ ලියන්නේ. මේ පැත්තේ ඉඩ තියෙනවනේ. ඒ ඉඩ තියෙන පැත්තේ මේ දෙක ලියා ගන්න. මේ අර ටික highlight කරගන්න අවයව අසමාන වුවද අවයව ගණන සමාන වන කියන තැනට නිකන් highlight කරගන්න. අවයව අසමාන වුවද අවයව ගණන සමාන වන. අර P තුල්යයි Q කියන එකත් highlight කරගන්න නේ. ඔව් මේකත් highlight වෙන්න ඕනේ. කොටු කරපු එක. ඔය නෝට් එක පට්ට වටිනවා ඈ. ඔය මම දීලා තියෙන ඔය මේ කුලක නෝට් එක. ඕගොල්ලෝ බලන්නකො හැම කුලක පාඩම අමතක වෙන වාරයක් ගන්න ඔය ටියුට් එක තමයි පෙරලන්නේ. අද කිව්වා කියලා හිතාගන්න. ඒක හොඳයිනේ. සියල්ල ඕකේ තියෙනවා. ඔක්කොම තියෙනවා. ඔක්කොම නේ පුලක 100%
කම්ප්ලීට් කුලකවල ඔක්කොම පොත පෙරලන්න කියන කම්මැලිනේ. හරි ඕනේ. සම්පූර්ණයෙන් කම්ප්ලීට් කරලා තියෙන කුලක ඔක්කොම තියෙනවා. පාට කරන ටිකට තමයි ආස. හරිද? ඔක highlight මං කියුවනේ highlight එකක් තියෙන්න ඕනේ කියලා. පාට කර කර ගන්න තියෙන්නේ. මේ පාට කර මොකද? අනිත් පාඩම. ඔව්. හැම පාඩමම පාට කර කර කරන්න බෑනේ. මොන්ටිසෝරියා. මේ පාඩම හරි ලස්සන පාඩමක්. හරි සුන්දරයි. මොන්ටිසෝරි පාඩම. සුන්දරයි. ආ. මොකද ඔය පාඩම සුන්දර වෙන්න හේතුව ඔය ඔච්චර ලස්සනට quality එකට ටියුට් එක හදපු නිසා. ඕනේ. ටියුට් එකේ සියලුම දේවල් හොඳට අන්තර්ගත කරලා තියෙන්නේ. මොකද ඒ වගේ පාඩමම සුන්දර කරලා දෙන්න ඕනේ. මේ උදාහරණ දෙන්නෙත් මුළු පාඩමම කවර් වෙන විදියට. ගොඩක් ඒ කියන්නේ උදාහරණ පවා මේ කවර් වෙන විදියට තමයි දෙන්නේ. ඔක්කොම මතක් වෙනවා. හැම පාඩමම සුන්දර කරලා දෙන්න. ඔව් ඉතින් එහෙම තමයි දෙන්නේ. හරි ඊළඟට තුල්ල කුලක වලින් පස්සේ උපකුලක. උපකුලක වල සංකේතය දරුවෝ මේ C වගේ නමුත් C නෙමෙයි හොඳේ. ඒ කියන්නේ C අකුර මේ මැදින් මේ හරියෙන් ඉවරයි. මේක මෙහෙට දෙපැත්තට වැඩිපුර දික් වෙනවා. හරි. උපකුලකයක් කියන්නේ කුලකයක ඇති අවයවම හෝ ඉන් කොටසක් හෝ ඒ කියන්නේ කිහිපයක් හෝ අවයව ලෙස ඇති කුලකය තමයි මුල් කුලකයේ උපකුලකයක් කියලා හඳුන්වන්නේ. ඔය මුල් කුලකයටම කියනවා පුතේ මව් කුලකය කියලා. මුල් කුලකය මව් කුලකය කියලා කියන්නේ දෙකම එකයි. හරි මම උදාහරණයකින් තේරුම් කරන්නම්. නැත්නම් ඕක කොහොම කිව්වට එක සැරේ තේරෙන්නේ නැහැ. ඔන්න මම උදාහරණයක් x කියලා ගන්නවා කුලකයක් 1 4 9 16. y කියලා කුලකයක් ගන්නවා 4 16. z කියලා කුලකයකුත් ගන්නවා 10. හරි. මේ ඔක්කොම ටික මකනවා. හරිනේ ලියාගෙන ඉවරයිනේ. ඔව්. මේ ටික ලියා ගන්න. ඉන්න මේ ටික එපා. මං අහන්නේ මේ ටික ඉවරයිනේ. ඔව් ඔව්. ලියා ගන්න වෙලාව දෙනවා බය වෙන්න එපා. හරි. දරුවෝ මේ x කියන කුලකයේ අවයව තමයි 1 4 9 16. y කුලකයේ 4 16. ඒතර 4 16 මෙයාගේ තියෙන ඕනේ. එහෙනම් y කියන්නේ උපකුලකයක්. y කියන්නේ උපකුලකයක්. කාගේද? x ගේ. එතකොට x තමයි මව් කුලකය. එහෙම නැත්නම් මුල් කුලකය කියලා කියන්නේ. හරිද? මෙයා තමයි මව් කුලකය. එහෙම නැත්නම් මුල් කුලකය. ඉඳ තියෙන තැනකින් ගන්න. එතකොට මේකේ මම මෙහෙම ගන්නම්. මෙයාට කියනවා මව් කුලකය. එහෙම නැත්නම් මුල් කුලකය. x ගේ අවයව දැන් මේ x ගේ තියෙන අවයව තියෙනවනේ 1 4 9 16 y ගේ 4 16 මෙන්න මේ 4 16 මෙයාගේ තියෙන නිසා y කියන්නේ උපකුලකයක් y කියන්නේ උපකුලකයක් ඒතර ඒක දක්වන්නේ පුතේ මෙහෙම y උපකුලකයක් වේ කාගේද මව් කුලකය වන x ගේ ඔන්න ඔහොමයි ලියන්නේ හරිද එතකොට මව් කුලකය පැත්තට තමයි කට ඇරෙන්න ඕනේ එහෙට තමයි කට හැරෙන්නේ ඊළඟට බලන්න z x ගේ තියද නෑ නෑ උපකුලයක් නොවේ එහෙනම් z උපකුලකයක් නොවේ මව් කුලකය වන x ගේ හරි නේද වැඩේ තේරුණාද මේකෙන් කියවෙන්නේ උපකුලකයක් වේ කියන එක මේකෙන් කියවෙන්නේ උපකුලකයක් වේ කියන එක මේකෙන් කියවෙන්නේ උපකුලකයක් නොවේ කියන එක. හරි. ඒ දෙකත් ලියා ගන්න ඕන. දැන් පටන් ගන්න මේ ටික. මේක ඕනේ අපි නැහැ. හවසට කුලකම කරමු. හරි. මේ මාතෘකාවනේ ඒක ඕනේ නැහැ. මේක ලියන්න. ඊට පස්සේ මේක නම් කරගන්න මේකට කියන්නේ මව් කුලකය එහෙම නැත්නම් මුල් කුලකය කියලා.
අපි හවසට කුලක කරමු සර්. බෑ. අන්න. එහෙනම් ප්‍රස්තාරස් පාට කරමු. හරි. උපකුලකයක් වෙයි. මේක උපකුලකයක් නොවේ. උපකුලකයක් නොවේ. නම් කරගන්න ඒවා. උපකුලකයක් වේ උපකුලකයක් නොවේ. මේක ගහලා කපන්න ඕනි. සර් අපි 11 අවසරයට ගියාට පස්සේ 10 අවසරේ පන්ති වලට ගෙන්නනවා සර්. ඔව් ආයි මේව කියලා දෙනවා. අර මව් කුලකයයි මුල් කුලකයයි නේ. ඔව් මව් කුලකය එහෙම නැත්නම් මුල් කුලකය. මව් කුලකේ එහෙම නැත්නම් මුල් කුලකේ පැත්තට තමයි කට ඇරෙන්නේ. හරි ඒකේ දරුවෝ හයිලයිට් කරගන්න ඕන උපකුලකයේ කියන එකේ හයිලයිට් කරගන්න තියෙන්නේ කුලකයක ඇති අවයවම හෝ ඉන් කොටසක් හෝ අවයව ලෙස ඇති කුලකය කියන එක. කුලක මුල් කුලකයෙහි උපකුලක ලෙස හැඳින්වේ. කියන ඉතින් ඔක්කොම හයිලයිට් කරගන්න වෙනවා. කුලකයක ඇති අවයවම හෝ ඉන් කොටසක් හෝ අවයව ලෙස ඇති කුලක කියලා තැනට නිකන් හයිලයිට් කරගන්න. කුලකයක ඇති අවයවම හෝ ඉන් කොටසක් හෝ අවයව ලෙස ඇති කුලක කියන තැනට නිකන් හයිලයිට් කරගන්න. ඔක්කොම හයිලයිට් කරත් කමක් නැහැ. අද ප්‍රස්ථාර අඳිනවද මේ දවල් ඔව් අද ප්‍රස්ථාර කරන්නේ. වඩ ප්‍රස්ථාර. හරි ඊළඟට මේ තරුවක් දාලා දීලා තියෙනවනේ දරුවෝ ඕනෑම කුලකයකින් සෑදිය හැකි උපකුලක ගණන 2n මගින් ලැබේ කියලා. ආන්නේ ගැන කියලා දෙන්න කියන්නේ. මොකද? තවක ලියා ගන්නද? මේ ටික ලියා ගන්න කියලා කිව්ව කොයි වෙලාවෙද? දැන් කිව්වනේ මම ලියා ගන්න කියලා. මේ ටික ඔක්කොම ලියා ගන්න කියලා කිව්වේ. ඒකනේ මම මෙච්චරලා බලන් ඉඳී ලියා ගන්න කන්නේ. හරි ෂෝක් ළමයි. දෙවනි තරුව දරුවෝ ඕනෑම කුලකයකින් සෑදිය හැකි උපකුලක ගණන 2n මගින් ලැබෙයි කියලා එකක් තියෙනවනේ. අන්න ඒකේ උපකුලක ගණන 2n කියන එක හයිලයිට් කරගන්න. උපකුලක ගණන 2n මගින් ලැබේ කියන තැනට නිකන් හයිලයිට් කරගන්න. උපකුලක ගණන 2n මගින් ලැබේ කියන තැනට එනකන් හයිලයිට් කරගන්න. උපකුලක ගණන 2n මගින් ලැබේ. හරි. මං උදාහරණයක් ගන්නම් ඒකටත්. දැම්ම ලියන්න එපා. මොකද දරුවෝ මේක ඉඩ බැලන්ස් කරලා ලියන්න ඕන. හොඳේ. ලියා ගන්න පුළුවන්. හරිද? ඒ නිසා ඉඩ බැලන්ස් කරලා මම ලිව්වාට පස්සේ ඕගොල්ලෝ ඉඩ බැලන්ස් කරලා ලියන්න. මුලින්ම අහගෙන ඉන්න. ඔන්න ඒකට උදාහරණයක්. කැපිටල් A කියන කුලකයක් ගන්නවා 2 4 6. මේකේ දරුවෝ අපි හොයන්න යන්නේ මෙන්න මේ අවයව 3 2යි 4යි 6යි යොදාගෙන හදන්න පුළුවන් උපකුලක ගාන. අපිට උපකුලක කීයක් හදන්න පුළුවන්ද? මේ A කුලකයෙන් උපකුලක කීයක් හදන්න පුළුවන්? ඒතර මේක තමයි මව් කුලකය. ඒතර මේක තමයි මුල් කුලකය කියන්නේ. මේකෙන් පොඩි බබාලා කීයක් හදන්න පුළුවන්ද? ඔව් 3ක්. ඒක තමයි හොයන්න හදන්නේ. බාලයි කියන්නේ මොකක්ද? ඔව් බබාලා කියන්නේ ඒ කියන්නේ මෙයානේ මව් කුලකේනේ. ඒ මවට ළමයි කී දෙනෙක් හරිනේ. හරි. හරි. තියෙන්නේ. ඔව් ඇති. ඇති. එතකොට පියාගෝ. පියා මේ ගුණහර පහ ගන්න එපා අහගන්න. හරිද? අයියෝ. 2 4 6. දරුවෝ ඕනෑම කුලකයකින් හදන්න පුළුවන් උපකුලක ගණන
මොකද්ද n මගින් ලැබෙනවා කියලා එකක් මම කිව්වනේ. මොකක් මගින්ද? 2n මගින්. එතකොට 2n කියන එකෙන් උපකුලක මෙච්චරක් හදන්න පුළුවන්ලු. ඒ කියන්නේ මේ අම්මගෙන් නෑ ඒක. හරි. වැඩි වැඩි ගියොත් ලාස් කරගන්න. හොඳ නෑ. වැඩි ඕනේ නෑ. හරිද? මේකේ හදන්නේ නෑ. කීයක් හදන්න පුළුවන්ද? ඒතර n කියන්නේ මොකද්ද? අවයව ගණන. n කියන්නේ අවයව ගණන. අවයව කීයක් තියෙද? 1යි 2යි 3යි. 3යි. අවයව 3ක් නම් 2 වෙනි බලය. 2 වෙනි බලය කීයද? 2 වරක් 2 4යි 4 වරක් 2 8යි. එහෙනම් කීයක් පුළුවන්ද? 8ක් පුළුවන්. එහෙනම් 8ක් පුළුවන්. එහෙනම් මේ මව්කුලකෙන් උපකුලක කීයක් පුළුවන්? 8ක් හදාගන්න පුළුවන්. අපි 8ක්ම හදන්න ඕනේ. කවුද ඒ 8 දෙනා කියලා. හරි. ලියන්න එපා දැම්ම. ඔන්න මං උපකුලක කියලා පටන් අරගෙන උපකුලක ටික හොයා ගන්නවා. බලාගෙන ඉන්න හොඳේ. මට ඉඩ මදි වෙයි. තවුන මෙහෙට ගන්න. උපකුලක. මේ පහළ ටික මකලා දානවා. මගේ ෆෝන් එකේ නෑ. හරි. එතකොට මම මුලින්ම දරුවෝ මේකේ එක්කිනා අරගෙන ලියා ගන්නවා. ඔන්න මුලින්ම එක්කිනා. 2 4 සංගල වරහන් ඇතුලේ ලියන්නේ කමාවක් 6. ඔන්න එක්කිනා ගත්තා. තනියෙන් ගත්තා. දැන් ජෝඩුව ගන්නවා. 2යි 4යි. ඔන්න එක ජෝඩුවක්. 4යි 6යි. ඔන්න තව ජෝඩුවක්. ඊළඟට 2යි 6යි. හොර ජෝඩුව. තමයි මේ 2යි 4යි ළඟ ඉන්නවා. 4යි 6ත් ළඟ ඉන්නවා. 2යි 6යි දෙපැත්තේ ඉන්නවා. නිසා හොර ජෝඩුව. ඔන්න ලියාගත්තා. ඔව්. 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේ වෙද්දි 6ක් ලියලා. එනකොට අපිට කීයක් පුළුවන්ද? 8ක්. ඒතර තව දෙකක් ඕන. දෙකක් මදි. අපිට පුළුවන් ඒ යන්න වගේම පුළුවන්. දරුවෝ මේ කුලකයම ගන්න පුළුවන්. මොකද උපකුලකයක් කියන එකේ ඒක විස්තර වෙනවා මේ. කුලකයක ඇති අවයවම හෝ ඉන් කොටසක් හෝ මේ අරගෙන තියෙන්නේ කොටසක්. හරිද? මේ තියෙන කොටසක් අරගෙන. කුලකයක ඇති අවයවම හෝ. ඒ කියන්නේ මේ ඔක්කොම ටික ගන්න පුළුවන්. 2 4 6. ඒත් ඔක්කොම ටිකක් ගත්තා. එක්කෙනා ගත්තා. ජෝඩු ගත්තා. ඔක්කොමත් ගත්තා. ඒත් ආවේ කීයද? 7යි. එකෙක් මදිනේ. කොහොම? අනේ ඇනලක්. ජෝඩුව පැනලා ඔන්න මට ඔක්කොම කොරෝනා දිලා. හදලා තියෙනවා නෑ ලියාගෙන තියෙනවා. හරිද? අනිත් එක අකෝ. මගෙන් තමයි අහන්න ඕනේ. පැනල්. ඌ තමයි අර මෙලෝ රහක් නැති එක. උගේ මුකුත් නෑ. ඔළුව ඉන්නවා. හිස්. මොකක්ද? අරවට මේ දානුල. හිස් එක අර බින්දුව හිස් එක කපන්නේ. මොකක්ද? අභිශූන්‍ය කුලකය. අභිශූන්‍ය කුලකය. එයා තමයි අභිශූන්‍ය. ඒකත් කුළුකයක්. හරිනේ. මතක තියාගන්න. හැම පවුලකම දරුවෝ ඔය මේ වගේ එකෙක් ඉන්න ඕනේ. හරිද? එතකොට මේ අම්මට ළමයි 8 දෙනෙක් ඉන්නවා. 8 දෙනාගෙන් ඔන්න 7ක් ෂෝක් මරු. හරි? එකෙක් ඉන්නෝ මෙලෝ රහක් නැති එක. ආවු තමයි අභිශූන්‍ය කුලකය. හරි. ඔන්න 8යි. කෙනෙක් ඉන්නවා. හරිනේ. දැන් ඔන්න තියාගන්න. ඔව්. දනුලලයි පවුලෙන් ගත්තොත් කවුද කියන දන්නවනේ. අනුල. දනුල. හරිනේ. හරි. එන්න කියන්න එපා අපේ මේ ආශිර්වාදයක්. චුට්ටකින් තාම ලියන්න එපා. තව තියෙනවා. ඊළඟට මේ මම ඔය දීපු ටියුට් එකේ දරුවෝ මට මතක නෑ මේ හිස්තැන් දීලාද දීලා තියෙන්නේ මෙන්න මෙහෙම දීලාද හිස්තැන් දාලාද දීලා කොහොමද තියෙන්නේ දීලා තියෙන්නේ? මෙහෙම මෙතන හිස්තැන් ඔහම තියද ඔව් ඔව්. හරි එහෙනම් මෙන්න මේ ටික උතන උඩින් ලියාගන්න මේ ටික ඊළඟට තියෙන්නේ නම් ගැටලුවක් නෑ හරි උතන ලියාගන්න තියෙන්නේ මේ ටික
මේකෙන් එන්න දරුවෝ උපකුලක ගණන. ඒක ලියා ගන්න. උපකුලක ගණන. උපකුලක ගණන. හරි. දැන් මෙතන මේම මම දීලා ඇති හිස්තැන් පුරවන්න නැත්තේ. බලන්න ওই ටිකමද බලන්න දීලා තියෙන්නේ. වෙනසක් තිබ්බොත් කියන්න. තව තියද ඔච්චරයිද? තව තියෙනවා. තව තියෙනවා. තව එකක් තව එකක් තියෙනවා මට කියන්නකෝ දරුවෝ ඒක. 2,7 2,7 2.7 ඔහොමනේ. ඔව් හරි. ඔව් හරි දැන් මේ හිස්තැන් ටික පුරවගෙන යන්න. හිස්තැන් ටික පුරවගෙන යන්න. ඔය හිස්තැනට දාන්න තියෙන්නේ මොකද්ද? උපකුලකයක්ද උපකුලකයක් නොවේයිද කියන සංකේතය. ඒ කියන්නේ මෙයාද කියන එක තමයි දාන්න තියෙන්නේ. හරි තනියම දාගෙන යන්න. උපකුලකයක්ද නැද්ද කියන එක දාන්න ඕනේ. අභිශූන්‍ය කුලකය ඒ කුලකයේ උපකුලකයක්ද? ඔව් උපකුලකයක්. ඔව් ඔව්. 2 කියන කුලකය ඒ කුලකයේ උපකුලකයක්ද? ඔව් උපකුලකයක්. ඒ වගේම දරුවෝ තව දෙයක් මතක තියාගන්න. මේ උපකුලක වලටත් සංගල වරහන් වැටෙනවා. හොඳේ. මතකද? එතකොට මොකක්ද අර මෙතෙන්ට මෙහෙම වරහන් වැටුනේ නැත්තේ මොනවා ලියද්දිද? අවයවලි. අභිශූන්‍ය කුලක. අවයව. හරිද? එතකොට අවයවයක් කියන එක ලියද්දි මෙතෙන්ට සංගල වරහන් දාන්නේ නැහැ. උපකුලක කියන එක ලියද්දි මෙහෙම සංගල වරහන් වැටෙනවා. හරි 2 6 2 6 හරි වැඩේ තියෙනවා උපකුලකයක් 2 4 6 කියන්නේත් ඒ කුලකයේ උපකුලකයක් 5 කියන්නේ ඒ කුලකයේ උපකුලකයක් කුලකයක් නෙමෙයි. 2 7 කියන්නේ දෙක තිබුණාට උපකුලකයක් නෙමෙයි. එහෙනම් උපකුලකයක් නෙමෙයි. හරි ඕනේ ටිකත් හරි. ඊළඟට පුතේ සර්වත්‍ර කුලකය නිර්වත්‍ර නෙමෙයි සර්වත්‍ර. මොනවයි කියන්නේ? ඔන්න මේ ටික මැකුවා. ඒකට එච්චර හොඳ නෑ. ඒක නම් ඇත්ත. අනිත් පැත්තෙන් නැගලා ලස්සනට පාඩම කරලා දුන්නාට පස්සේ මට එක එක කියන්න. නෑ හොඳයි. හරි හොඳ කට්ටියට කියන්න. ආයි ඉතින් මොකුත් පිළිරුවක්වත් කියන්නේ නැහැ. හොඳේ. පේපර්ස් ආයි කිසිම විහිළුවක් නැහැ. පාඩමේ ටික කියාගෙන යනවා එච්චරයි. අපි එහෙම කිව්වේ නෑ නේද සර්ට? ඈ? අපේ සර්ට එහෙම කිව්වේ ඒ නෑ. අරන් දෙන්නේ හරි. සර්වත්‍ර කුලකය කියන්නේ දරුවෝ ඕගොල්ලෝ මේ වෙද්දි දන්නවා. අර සියලුම කොට්ටක් ගහලා ආන්න ඒක. කොට්ට ඒක තමයි සර්වත්‍ර කුලකය. සියලු අවයව අඩංගු වන කුලකය තමයි සර්වත්‍ර කුලකය කියලා කියන්නේ. හරිද? ඒතර හයිලයිට් කරගන්න සියලු අවයව අඩංගු වන කුලකය. සියලු අවයව අඩංගු වන කුලකය. හරි. මම උදාහරණයක් දෙන්නම් ඒකටත්. A සමානයි 1 3 5. B සමානයි 3 6. C සමානයි 2. එතකොට දරුවෝ අපි සර්වත්‍ර කුලකයේ ලිව්වොත් මේ කුලක තුනටම හරියන්න සර්වත්‍ර කුලකයක් කියන්න බලන්න. මේ කුලක තුනටම හරියන සර්වත්‍ර කුලකය. සර්වත්‍ර කුලකයේ සංකේතය මෙන්න මෙහෙම. 1 2 3 5 6 3 1 2 3 ඇයි 5 4 6 4 බැරිද? 4ක් නෙමෙයි. පුළුවන් කමන්නේ. 4ක් පුළුවන් ගැටලුවක් නැහැ. නැති වුණාට මෙතන නැති වුණාට කමන්නේ නැහැ. ඇයි දන්නවද?
එතකොට දරුවෝ මෙහෙම වෙන්න පුළුවන්. දැන් මම ඔකට වෙන සටහනක් ඇන්දොත් A කියන කුලකයේ ඉන්නේ 1යි 3යි 5යි. මේ A කුලකය. B කියන කුලකයේ ඉන්නව 3යි 6යි. එතකොට මේක මෙහෙම අරගෙන මෙයා මෙහෙම තමයි දාන්න ඕන. මොකද 3 කියන කෙනා Aටත් Bටත් දෙන්නටම පොදුයිනේ. B කුලකය ඔහොම. 2 කියන කෙනා වෙනම ඉන්නේ. එයා වෙනම කෙනෙක්. එයා C කුලකය. එතකොට මෙන්න මේ කොටුව තමයි සර්වත්‍ර කුලකය. හරි. එතකොට අපි 4 ලිව්වොත් 4 කොහෙද ඉන්නේ? මේ එළියේ. එළියේ. හරිනේ. 1 2 3 4 5 6 7ත් ගැටලුවක් නෑ ඉතින් ලියමු. දිගටම ලියාගෙන යන්න පුළුවන්. ලියාගෙන යන්න පුළුවන් කිහිපයක් ලියන්න පුළුවන්. හරි. අපි කිහිපයක් ලියමු. 5 6 7 8. ඔය ඇති. 1 2 3 4 5 6 7 8. එතකොට 4ත් මෙහි 7ත් මෙහි 8ත් මෙහි. තව ඕනනම් ලියන්න පුළුවන්. නැත්නම් අපිට මෙතනින් නවත්තන්න. මට සර්වත්‍ර කුලකයට තව නමක් කියන්න බලන්න. වෙන නමක්. කලින් කිව්වේ ඒක වෙන්නේ. සංඛ්‍යා 1 සිට 10ට ගණන සංඛ්‍යා. එකේ නැත්තම් බිඳුවත් 10ත් අතර ගණින සංඛ්‍යා. ගණින සංඛ්‍යා කියන්නේ මේ. එහෙම නැත්තම් ධන නිකිල ඒත් හරි. පූර්ණ සංඛ්‍යා. ඔව් පූර්ණ සංඛ්‍යා. ඕකම ගන්න පුළුවන් 1 සිට 8 තෙක් ගණින සංඛ්‍යා. එහෙම නැත්තම් පූර්ණ සංඛ්‍යා. 1 සිට 8 තෙක් ගණින සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යා. මම තව විදියකින් ලිව්වා. හරි. රූපය අඳින්න ඕනේ නෑනේ. රූපේ නම් අඳින්න ඕනේ නෑ. රූපේ අඳින්න කොහොමද ඉඩ නෑ. ඉඩ නෑ. මොන ටිකස් ලියා ගන්නව? ඔය ටික. සර්වත්‍ර කුලකේ නේද? ඔව්. මේ ABC ටික ලියාගෙන මේ ටික ලියන්න. ඒක ඉතින් ගණන සංඛ්‍යා. සර්වත්‍ර කුලකේ යට නේ. ඔව් සර්වත්‍ර කුලකයේ තමයි මේ ඉන්නේ. හරිද මේ තුනත් ලියාගන්න ABC කියලා. හරි. ඊළඟට වෙන සටහන් තියෙන්නේ වෙන රූප සටහන්. මම ඒ කොටස වෙලාව ලබන සතියේ කරන්න. හරිද? ඒතකොට වෙන සටහන් ටික ලබන සතියේ කරා. කුලක ඡේදනයයි මේලයයි වියුක්ත කුලක ඒ ටික කරා. ප්‍රදේශ අඳුරු කරන්න තියෙන්නේ. හරිද? මොන්ටිසෝරි ලබන සතියේ කරන්න. එතකොට හරි කොහොම වෙන සටහන් තමයි ලබන සතියේ. දැන් මේ වෙද්දි දරුවෝ තියරි ටික ඉවරයි. කියන්නේ ඕකේ පාඩම් කරගන්න දෙයක් තියෙන්නේ ඔන්න ඔය ටික තමයි. පාඩම් කරන්න දෙයක් ඇත්තේ නෑ. ඕක ඔළුවට අවබෝධ කරගත්තම හරි. අවබෝධයෙන් දැන් හොඳ අවබෝධයක් තියෙනවනේ කුලක ගැන. ඕක මතකයේ තියාගන්න හැමදාම. හරි? අමතක වෙනවා නම් ප්‍රශ්නයක් නෑ. මගේ රෙකෝඩ් එක තියෙනවා බලන්න පුළුවන්. සර් රෙකෝඩ් එක දාන්න. ඔව් දාලා සර් තියෙනවා. රෙකෝඩ් YouTube එක කවුද? YouTube දාන්න. හරි එහෙනම් දරුවෝ අදට වැඩ ඉවරයි. අද නෙමෙයි වෙනද වැඩ ඉවරයි. 10 වසර ළමයි එකහමාරට ජොයින් වෙන්න. 11 වසර ළමයි අද හවස 6ට ජොයින් වෙන්න. හරි නේද? අද හවස 6ට 11 මොන පාඩම් සර් ගන්න? එයාලට යන්නේ ප්‍රස්ථාර වෙනවා 11 පාඩම්. ඕගොල්ලන්ට 10. අපි එන්නෝනේ. ඕගොල්ලන්ට නෑ. හරිද? එහෙනම් හැමෝටම අයබෝවන් සරණයි. ආයිබෝන් සර් සර් නේ.